අයිබෝවන් අද අපි හරිදේ ටීවී හොඳම රටක් එක්ක ඔබගේ යාළුවෙන් ප්‍රේක්ෂක වන්නේ මේ කාලය තුල කාලීන මාතෘකාවක් වෙච්ච කොවිඩ් ප්‍රශ්න සම්බන්ධව. මම හිතන්නේ ලෝකයේ විවිධ කාලවලදී විවිධ රටවල් වලට විවිධ පුද්ගලයින්ට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක Tamanගේ රට Tamanගේ හැකියාව මත ඒක මර්ධනය කිරීම හෝ ඒකට මුහුණ දීම වෙනස් වෙන ආකාරයක්. ඉතින් මම හිතන්නේ ඒකට හොඳම උදාහරණ තමයි අපි ලංකාවත් මුහුණ දෙච්ච කොවිඩ් මර්ධනය කරපු ක්‍රමවේද. ඉතින් මම හිතන්නේ මේක සම්බන්ධව අපි කතා කරන්න හොඳම සම්ප්‍රදායික දෙපළක් අද හරිදේ ටීවී අපේ මැදිරියට අපි රැගෙන ආවා. ඒ තමයි කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමන් චින්තක අබේවික්‍රම මහත්මයා ඒ වගේම කඹුරුපිටිය ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රීතුමන් දිනේෂ් මන්ත්‍රීතුමා. ඉතින් මම හිතන්නේ ඒ සම්බන්ධව අපි ඔබත් එක්ක කතා කරා ඊට කලින් මාතෘකා කිහිපයකම කොවිඩ් මර්ධනය කරපු ආකාරය කොවිඩ් සමග අපේ ජන ජීවිතය යථාවත් කිරීම සම්බන්ධව වෙන ගිය ආකාරය. මම හිතන්නේ රටක් විදියට අපි ඉතාමත් සාර්ථකව මේකට මුහුණ දෙන්න අපි ඉවරයි. මොකද මිනිසුන් විදියට රටේ ඉහළම පුරවැය ඉඳගෙන අධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් සහ රටේ සියලුම සෞඛ්‍යාංශ ත්‍රිවිධ හමුදාව අනබිරුවන් සියලු දෙනා දැක්වූ ඒ මඟ පෙන්වීමේ කැපකිරීම එක මම හිතන්නේ අපිට සාර්ථකව කොවිඩ් මර්ධනය කිරීම හැකියාව ලැබුණා. කියන්නේ අද වෙන විට අපි අද කතා කරන දිනේ විට 1800ක් 1900කට ආසන්න ප්‍රමාණයකට රෝගී අපේ වාර්තාලාවල මරණ 12ක් සමග. ඉතින් මම හිතන්නේ ඒ සියලු දේවල් අපිට ළඟා කරගන්න හැකියාව උනේ රාජ්‍ය නිලධාරීන් ඒ වගේම ඉහළ පොළොව සිට අපි ලැබිච්ච නායකත්වයන් නිසා. මම සම්බන්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම්තුමන්ත් එක්ක. ප්‍රාදේශීය ලේකම්තුමනේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ වන විට කොවිඩ් මර්ධනය සඳහා ගෙන ගිය ක්‍රියාමාර්ග මොනවද මේක ජන ජීවිතය යථාවත් කිරීම සඳහා කොවිඩ් මර්ධනයත් එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුර ගෙන ගිය වැඩපිළිවෙල මොනවද? ඔව් චතුරංග ඇත්තටම දැන් අපි කොවිඩ්-19 එහෙම නැත්නම් මේ කොරෝනා වසංගතය ගෝලීය වසංගතයක් හැටියට මේක ව්‍යාප්ත වෙමින් තිබිලා ඊට පස්සේ අපේ රටට මේක බලපාන්න පටන් ගත්තා. ඒ තත්ත්වය තුළදී අපි අත් වශයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු හැටියට අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් විදිහට ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම අපිට ප්‍රධාන ගැටලු කිහිපයකට අපි මුහුණ දුන්නා. හිටපු ගමන්ම දැන් මේකේ භයානක තත්ත්වය රට පුරාම ව්‍යාප්ත වෙන්න පටන් ගත්තට පස්සේ අපිට මේ ජනතාවේ ඒකරාශී වීම වැළැක්වීමේ කටයුත්ත මූලික වශයෙන් අපි ගත්තොත් ජනතා දුරස්ථකරණය තමයි මේකේ ප්‍රධානම අවස්ථාව හැටියට අපි මුල් අවස්ථාවේදීම හඳුනාගත්තේ. ඒ කියන්නේ ජනතාව හැටියට ජනතාව ඒකරාශී වීම. මොකද හේතුව දැන් මේ කොවිඩ්-19 එහෙම නැත්නම් මේ කොරෝනා වසංගතයේ වාහකය වෙන්නේ මිනිස්සු. ඒ මිනිසුන් ඒකරාශී වීම වැළැක්වීම තමයි ප්‍රධානම කටයුත්ත හැටියට අපි මේකෙදි හඳුනාගත්තේ. ඉතින් ඒ විදිහට බැලුවහම අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් හැටියට මූලික වශයෙන්ම අපේ කොවිඩ්-19 කාර්යසාධන ජනාධිපති කාර්යසාධන බලකාය පිටවල මුළු රටටම උපදෙස් දීමට ප්‍රථමයෙන්ම අපි කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ හැටියට ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු මේ මන්ත්‍රී මණ්ඩලය ඒ වගේම කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඒ වගේම කඹුරුපිටියේ අනිකුත් වෙළඳ සංගම් ඇතුළු ඒ ආයතන සියලුම දෙනා විශේෂයෙන්ම කඹුරුපිටියේ මූලික රෝහල ඒ අපි සියලුම බලධාරීන් එකතු වෙලා අපි රැස්වීමක් තියලා අපි කතා කරගත්තා කොහොමද අපි මේ වසංගත තත්ත්වය සඳහා එහෙම නැත්නම් මේකෙදී අපි අර රෝග නිවාරණය මොකද ඇත්තටම අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ රෝගයක් හැදිලා ඒකට ප්‍රතිකාර කරනවට වඩා වැඩි රෝගේ වළක්වා ගන්න එක. රෝගය හැදෙන එකෙන් බේරලා ඉන්න එක. ඒ සඳහා අපි තීරණ කිහිපයක් ගත්තා. මූලික වශයෙන්ම අපිට මතකයි පළවෙනි දවසේ 2020 මාර්තු මාසේ 20 21 22 කියන්නේ සතිය අන්තයේ ඒ වෙනකොට තමයි තීරණය කරේ මේ ඇඳුම් නීති දාන්න ඕනේ කියන එක රටටම බලපෑම් විදියට. නමුත් අපි ඊට පෙර මාර්තු මාසේ 18 විතර අපි රැස් වෙලා අපි කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තියෙන ලොකුම පොළ කඹුරුපිටිය පැවැත්වෙන ඉරිදට අපි කල්පනා කරා මේ පොළට විවිධ පළාත් වලින් වෙළෙන්දෝ ඒකරාශී වෙනවා. ඒ නිසා මූලික වශයෙන් අපි මේ පොළ පැවැත්වීම නතර කරන්න ඕන කියලා අපි තීන්දුවක් ගත්තා. ඒ වගේම අපේ පොඩි බාධාවක් කරන ප්‍රාදේශිකම් තුනේ මම හිතන්නේ රටටම කර්ෆියු නැත්නම් ඇඳිරි නීති පැනවීමට පෙර මම හිතන්නේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශ සභාව තුළ තීරණයක් අරගෙන තිබුණා අපි මේ වෙන විට මේක නවත්තන්න ඕන කියලා. අපි ඇත්තටම මේ වෙනකොට නවත්තන්න ඕන කියලා තීන්දුවක් ගත්තා. මොකද ඒ වගේ එකක් එහෙම ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව අපි දැනගෙන හිටියේ නෑ.
එහෙම දැනගෙන නොහිටියා වුණත් අපි කල්පනා කරා මේකට අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් විදිහට පූර්ව සූදානමක් තිබිය යුතුයි කියලා. ඒ අනුව තමයි අපි සතිපොළ නවත්තන තීරණය කරේ. විතරක් නෙමෙයි අපේ කොට්ටාසේ බිහුලවැල් ප්‍රදේශයේ තියෙන ඒ ඇඟලුම් කර්මාන්ත ආයතනයත් අපි ඒගොල්ලන්ට ගිහින් උපදෙස් දුන්නා. ඒ කාල සීමාව තුළ ඒ නිෂ්පාදන කටයුතු తాවකාලිකව නතර කරලා සේවකයන් ඒකරාශී වෙන එක වළක්වන්න කියලා. මොකද ඒ තුලින් අපිට ලොකු වටපිටාවක් එහෙම නැත්නම් මේකට හොඳ පෙරහුරුවක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අපේ ඒ ඉල්ලීමට ඒ සියලුම දෙනා ඇත්ත වශයෙන්ම හොඳ ප්‍රතිචාරයක් දක්වලා කටයුතු වලින් ඉවත් වුණා. ඒ සමගම දවස් දෙකක් විතර ගියාට පස්සේ තමයි රජය නිවේදනය කරේ ඇඳිරි නීති තත්ත්වයක් බලපැවැත්වෙනවා කියලා. අපි ඊට කලින් මේ තීරණ අරගෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හැටියට ප්‍රාදේශීය සභාව හැටියට ඒ අපේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නැත්නම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජන ජීවිතය යථාවත් කරන්නත් විශේෂයෙන්ම ජනතාව මහජන සෞඛ්‍ය තත්ත්වයක් නිර්මාණය වෙච්ච අවස්ථාවේදී ඒ මහජන සෞඛ්‍ය තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතා දුරස්ථකරණය කියන එක තමයි පළවෙනිම කාරණය. අත වශයෙන් අපි දන්නවා මේ කොරෝනා වසංගතයෙන් බේරී සිටීම සඳහා මේ පංචවිධ සංකල්පයක්. පළවෙනිම කාරණය තමයි Tamanට වැඩක් නැත්නම් අත්‍යවශ්‍යම රාජකාරියක් නැත්නම් නිවසට වෙලා ඉන්න කියන එක. ඒ වගේම තමයි නිවසින් බැහැරව යනවනම් මුහුණු ආවරණයක් පළඳින්න කියන කාරණාව. ඒ වගේම තමයි නිතර සබන් දාලා අත් හොදන්න කියන එක. ඒ වගේම තමයි තමන්ගේ මුහුණ, ඒ වගේම නාසය, ඒ වගේ දේවල් ඇල්ලීමෙන් වළකින්න අත පිරිසිදු කරගන්නේ නැතුව. ඒ වගේම අනිත් කාරණේ තමයි පුළුවන් හැම වෙලාවෙම මේ මීටරයක පරතරය පවත්වා ගන්න කියන කාරණාව. ඉතින් මේ ජනතා දුරස්ථකරණය කියන වැඩසටහනේදී මූලික ආරම්භය අපි කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අපි පටන් ගත්තේ ඒ විදිහට ඒ වෙළඳ සම්බන්ධ කරගෙන සතිපොළවල් නැවැත්වීමේ විශාල වශයෙන් ජන ඒකරාශී වීම ආදී කොට ඇති ඒ සියලුම දේවල් නතර කරමින් තමයි අපි පළවෙනි ප්‍රවේශය ගත්තේ. මොකද දැන් අපි ගත්තාම ඇත්තටම මේ ලෝකයේ මේ ආපදාවල් වලට මුහුණ දෙන ආකාර දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි పూర్ව සෝදානම් ප්‍රවේශය. අපි ඉංග්‍රීසි භාෂාවෙන් ඒකට කිව්වොත් අපි කියනවා මේ ප්‍රොඇක්ටිව් බේසිස් කියලා. අනිත් එක තමයි ප්‍රතිචාරාත්මක ප්‍රවේශය. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් ඒක කිව්වොත් රියැක්ටිව් ඇප්‍රෝච්. දැන් මේ ප්‍රොඇක්ටිව් ඇප්‍රෝච් සහ රියැක්ටිව් ඇප්‍රෝච් කියන කාරණා දෙක ඉතින් වැදගත් වෙනවා ආපදාවකදී. මොකද పూర్ව සෝදානමකින් යන එකයි වැදගත් වෙන්නේ. පසු ප්‍රතිචාරාත්මකට දැන් ඇත්තට කොරෝනා වගේ තත්ත්වයකට අපිට පූර්ව සූදානම් වෙන්න අපිට අත්දැකීම් තිබුණේ නැහැ. දැන් මේ රටට සුනාමි ආපදාවේ ආපු වෙලාවෙත් අපිට අත්දැකීම් තිබුණේ නැහැ. ඒක පාරටමයි ඒක ආවේ. හැම වෙලාවකදීම අපි ක්‍රියාත්මක කරේ අර රියැක්ටිව් ඇප්‍රෝච් එහෙම නැත්නම් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවේශයන්ව තමයි ආපදාවන් අපි කළමනාකරණය කරගත්තේ. නමුත් ගම් වතුර නියඟේ වගේ දේවල් අපිට කල් ඇතුවම කළමනාකරණය කරගන්න පුළුවන්. එතෙන්දී අපිට ආපදා කළමනාකරණය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී මේක ක්ෂණිකවම ඇති වෙච්ච දෙයක්. ඉතාම ශීඝ්‍රයෙන් මුළු ලෝකෙම හැම තැනම ව්‍යාප්ත වෙමින් ගිය දෙයක්. අත වශයෙන්ම ලෝකයේ ධනවත්යයි දියුණුවයි සම්මත රාජ්‍යයන්ට කර කියා ගන්න දෙයක් නැති වෙලා ඉන්න වෙලාවක තමයි අපි රටක් හැටියට විශේෂයෙන්ම අපි සතුටු වෙනවා. අපේ රටේ රාජ්‍ය නායකත්වයේ ඒ අවශ්‍ය කරන තීන්දුව తీරන වෙලාවට අරගෙන නිලධාරීන් හැටියට ඒ තීන්දුව తీරන ගන්න ඒ අපිටත් අවශ්‍ය කරන මඟ පෙන්වීම කරලා මේ වසංගත තත්වයට මුහුණ දීමේ හැකියාව උදා කරලා දීම පිළිබඳව. කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක් සපයපු ආයතනයක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අමතරව කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව. ඒ කියන්නේ රටම තීන්දුව తీරන ගන්නට පෙර කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී කොට්ටාස 39ටම ආදර්ශයක් සැපයුවා. ඒ කියන්නේ එම ප්‍රදේශය තුල පවුල් 14000ක් ආසන්න ප්‍රමාණයක් කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ආසන්න වශයෙන් ජීවත් වෙනවා. ඒ සියලු දෙනාගේම ජීවිත සුරක්ෂිතතාව වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමන් කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු ඒ සියලු නිලධාරීන් මණ්ඩලය තීන්දුව తీරන ගත්තා. රටට මැදින් දාන්න පෙර කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල කොවිඩ් වෙනුවෙන් සතිපොළ ජනතාව එක්රාශී වන ස්ථාන වැළැක්වීම සම්බන්ධව. ඒ සම්බන්ධ ප්‍රවිෂ්ටයක් අපිට ලබා දුන්න ප්‍රාදේශීය ලේකම්තුමන් මම කැමති කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීතුමන් මෙතන මොන දිනේෂ් ලොකුගම මන්ත්‍රීතුමන් කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අමතර කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව කියන්නේ ජනතාවගේ සියලුම ජනතාවගේ දුක්ඛ දෝමනස්යන් වලට පිළිතුරු සපයන තවත් ආයතනයක්. කොහොමද මන්ත්‍රීතුමනි මේ වසංගතයට නැත්නම් මේ ව්‍යසනයට කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව විදියට ඔබ මුහුණ දුන්නේ? ඔව්. ඇත්තටම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ හරිදේ ටීවී ආයතනයට මේ අවස්ථාව අපිට ලබා දීලා ලෝකෙට රටට මේ පණිවිඩය ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව ඉස්සෙල්ලම කියන්න ඕන කඹුරුපිටිය ප්‍රාදේශ සභාව විදියට ප්‍රාදේශීය ලේකම්තුමා මීට ඉහතදී සඳහන් කළ ආකාරයට අපි මේ කොරෝනා කියන රෝගය ජාතියක් විදියට රටක් විදියට නගරයක් ගමක් විදියට අපි කිසි කෙනෙකුට මේ කිසිවක් ගැන අත්දැකීමක් තිබුණේ නැහැ.
ඇත්තටම අපිට ඉස්සෙල්ලම මේ ආරංචි ඇවිල්ලා ලෝකේ මහා ප්‍රබලය කියන රටවල් බිමට සමතලා වෙද්දි වැටෙද්දි අපිටත් මහා බයක් දැනුණා. ඉතින් බය දැනීමත් එක්ක තමයි අපි තව තවත් අසරණ වුණේ. අපි ඉස්සෙල්ලාම ප්‍රාදේශීය ලේකම්තුමාගේ ඒ කතාව මම තා පොඩ්ඩක් මුල පූර්ණයක් එකතු කරලා දිනවක බානුවෙක් ඉවෘති කිරීමක් කරනවා. කමරුපිටිය ප්‍රාදේශ සභාව විදියට අපි ඉස්සෙල්ලාම මාර්තු මාසේ 16 වෙනිදා විශේෂ සභා රැස්වීමක් ඇඳවලා පළමුකොටම සභාව ඇතුළතදී තීන්දුවක් ගත්තා. සියලු ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තීන්දුවක් ගත්තා. එළඹෙන පළමු සතියේම ජනතා ඒකරාශී කිරීම නතර වීමට කමරුපිටිය සතිපොළ එන සතියේදී ඉඳන් පැවැත්වීම නතර කරන්න තීරණයක් ගත්තා. ඊට පස්සේ අපිට තිබුණු ලොකුම අවධානම තමයි මේ කොරෝනා වසංගතය COVID-19 කියන රෝගේ ඉරක් ගහලා ඉරක් ඇඳලා අපිට පෙන්වන්න බෑ මේකේ සීමාවක් කොහෙද නතර වෙන්නේ කොහෙද මේක පටන් ගන්නෙ කොතනින්ද බෝ වෙන්නේ කොතනින්ද ඒක නිසා අන්නේ කියන කාරණා පිළිබඳව බයත් එක්ක තමයි අර පංචවිධ සංකල්පයන්ගේ පළවෙනි සංකල්පය තමයි ජනතා ඒකරාශී වීම වැළැක්වීම. එහෙම නැත්නම් දුරස්ථකරණය. ඒ දුරස්ථකරණයට අවශ්‍ය පළමු ක්‍රියාමාර්ගය අපේ ප්‍රාදේශ සභාව විදිහට විශේෂ සභාවක් කරනවා අරගෙන ප්‍රාදේශීය ලේකම්තුමා සඳහන් කළ ආකාරයට අපි මාර්තු මාසේ 18-19 වගේ ආසන්න දිනක කමරුපිටිය කොරෝනා මර්ධන කාර්යසාධක කණ්ඩායම ආයතන ප්‍රධානීන් සියලු දෙනා එකතු වෙලා තීන්දුවක් අරගත්තා. ඒ තීන්දුව කාර්යසාධක බලකායේ තීන්දුවක් බවට පත් කරගත සභාවෙන් ගනිපු තීන්දුව. එහෙම අරගෙන තමයි අපි ඉස්සෙල්ලාම මහජන සතිපොළ පැවැත්වීම නැවැත්තුවේ. විශේෂයෙන්ම කමරුපිටිය ප්‍රාදේශ සභා සීමාවේ වපසරිය ගත්තම භූගෝලීය වශයෙන් 48000කට අධික ජන සංඛ්‍යාවක් ජීවත් වෙන ග්‍රාම නිලධාරී වසම් 39ක් තියෙන පවුල් 14000කට අධික ප්‍රමාණයක් ඉන්න ප්‍රදේශයක්. ඉතින් ඒකත් එක්ක ආර්ථික වශයෙන් ගත්තම කෘෂිකාර්මය මත යැපෙන බහුතරයක් ජීවත් වෙන අපනයන සුළු අපනයන භෝග වලින් Tamanගේ ආර්ථිකය හදාගන්න බොහොම සුන්දර අහිංසක මිනිසු ජීවත් වෙන ප්‍රදේශයක්. නිරන්තරයෙන් නගරයත් එක්ක සම්බන්ධ වෙනවා. Tamanගේ අපනයන භෝග බෙදා හරින්න, පාලනය කරන්න, ඒ වගේම භාණ්ඩ මිලදී ගන්න, එදිනෙදා අවශ්‍යතාවන් වලට නගරයට එන කමරුපිටිය නගරය ගත්තම මාතර දිස්ත්‍රික්කයේ ආර්ථික නගරයක් විදිහට තමයි සෙන්ටර් එකේ පිහිටලා තියෙන්නේ. ඒකත් එක්ක සතිපොළ විදිහට ගත්තොත් ප්‍රාදේශීය ලේකම්තුමනි දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල ගණනය කිරීම වලට අනුව වැඩියෙන්ම සෙනගේ කරාශී වන සතිපොළ තමයි කමරුපිටිය සතිපොළ විදිහට ගණන් අදගෙන තින්නේ. ඒකත් එක්ක තමයි අපිට භයානකත්වය ඇති වුනේ. මොකද මේකේ වෙළඳුන් පළාත් 3කින් එනවා. වෙළඳුන්. ඒ වගේම ඒ කියන්නේ සබරගමු පළාත, දකුණු පළාත, ඊට අමතරව ඌව පළාත. වෙළඳුන් නියෝජනය වෙනවා. මේ නියෝජනයත් එක්ක තමයි අපිට තව මේකේ භයානකත්වය වැඩි වුනේ. මොකද අපි දන්නේ කොහෙන් දෙන්නේ, මොන පැත්තෙන් දෙන්නේ, මොනව කරලා එනවද. ඒකත් එක්ක භයානකත්වය ඇති වෙලා තමයි අපි ඉස්සෙල්ලම තීන්දුව ගත්තේ ජනතාව ඒකරාශීව වැළැක්වීමට සතිපොළ වහන්න. ඊට අමතරව ඊට දවස් 2කට 3කට පස්සේ රටක් විදියට නායකත්වයේ රටේ නායකත්වය ඉහළින් තීන්දුවක් ගත්තා. එදිරි නීතිය ක්‍රියාත්මක කළා මේ සම්බන්ධව කටයුතු කරා. නමුත් ඊට එහා ගිය කමරුපිටියේ අපේ ප්‍රාදේශීය ලේකම්තුමා, වෛද්‍ය අධිකාරිතුමන්, පෞල් සෞඛ්‍ය වෛද්‍යවරයා, ඒ වගේම පොලිස් ස්ථානාධිපතිතුමා මේ කියන රාජ්‍ය යාන්ත්‍රණය එකතු වෙලා ඊට කලින් තීන්දුවක් ගත්තා. කමරුපිටිය ප්‍රාදේශ සභාවේදී මේ දුරස්ථකරණය අපි ඉස්සෙල්ලාම කරන්න ඕන පළමුවෙන්ම ගත යුතු ක්‍රියාමාර්ගය කියලා. කොවිඩ් කියන්නේ වර්ග භේදයක්, ಜಾති භේදයක්, ආගම් භේදයකින් තොරව සියලු දෙනාට වැළඳෙනා රෝගය. ලෝකයේ ධනවත්ම රාජ්‍යයන් වෙච්ච ඇමරිකාව, ලතින් ඇමරිකාව සියලු රාජ්‍යයන් අද වෙන විට රැකියා දසලක්ෂ ගණනක් අහිමි වෙලා ආර්ථිකය වැඩිච්ච තැනකට අදපත් වෙලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව මේ පුංචි රටේ නැත්නම් වර්ග කිලෝමීටර් 65000කට ආසන්න ප්‍රමාණයක තිබෙන මේ රටේ අද වෙන විට අපේ ජන ජීවිතය යථාවත් වෙලා තියෙනවා. මිනිස්සු නැවත රැකියාවට යනවා. නැවත ආර්ථික නගා සිටුවීම සඳහා අවශ්‍ය කරන වැඩ කටයුතු සිද්ධ වෙනවා. කොහොමද ප්‍රාදේශීය ලේකම්තුමනි මේ වෙන විට කමරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල රාජ්‍ය නිලධාරීන්ගේ පැමිණීම සහ රාජ්‍ය නිලධාරීන්ට කොවිඩ් මර්ධනය කිරීම සඳහා යොදාගත් ක්‍රමෝපායන් මේ වෙන විට ප්‍රායෝගිකව අත්විඳිනවා.
ඔය ඊට පස්සේ මම හිතන්නේ චතුරංග හොඳ ප්‍රශ්නයක් ඔබ මතු කරේ. දැන් අපි ගත්තම මේ වෙනකොට දැන් මුළු රටම ගත්තන් පස්සේදී දැන් සාමාන්‍ය තත්වයට පත් වෙමින් ඉන්නේ. මොකද මේ COVID-19 එහෙම නැත්නම් මේ කොරෝනා වසංගත තත්වය අපිට කියන්න බෑ හරියටම හෙට ඉවර වෙනවා අනිත් ඉවර වෙනවා කියලා. මේක සාමාන්‍යයෙන් අවුරුදු 2කට 3කට ආසන්න කාලයක් ලෝකයේ පවතිනවා කියලා තමයි කියන්නේ. එන්නතත් හොයාගත්තට පස්සේ තමයි අපිට මුළුමනින්ම මේකේ නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කාලය තුල අපිට සිද්ධ වෙනවා මේ COVID-19 වසංගත තත්වයත් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා අපි අර මාර්තු මාසයේ 16ට එහෙම නැත්නම් 17ට පෙර තිබිච්ච තත්වයට එක සැරේටම මුළු රටේම තත්වය එක පක්ෂීමක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අපි දැන් මේ වෙනකොට රජයේ උපදෙස් පරිදි සියලුම ආයතන යථාවත් පරිදි මුල තිබිච්ච ආකාරයටම සහ ඒ සෞඛ්‍ය පුරුදු එහෙම නැත්නම් ඒ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව අපේ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. දැන් අපි පෞද්ගලික සති ගණනාවක කාලය තුල අපි ඇත්තටම අපේ කාර්යාලවලට ආවේ කාර්ය මණ්ඩලයෙන් 125කටත් වඩා අඩු සංඛ්‍යාවක්. ඊට පස්සේ ඒක 125 දක්වා වැඩි කරන්න පුළුවන්කම ලැබුණා රජයේ උපදෙස් මත. ඊට පස්සේ අපි ඒක තුනෙන් එකක් එහෙම නැත්නම් 133ක වගේ ප්‍රමාණයකට අපි දැනට වැඩි කරලා තියෙනවා. දැන් මේ වෙනකොට අපි සියලුම සෞඛ්‍ය පුරුදු ඒ එන කාර්ය මණ්ඩලය සඳහා යොදා ගන්නවා. විශේෂයෙන්ම කාර්යස්ථානයට පැමිණෙන ඒ නිලධාරීන්ගේ ශාරීරික උෂ්ණත්වය මැනීම, ඒ වගේම ඒගොල්ලන්ගේ අත්සේදීම, ඒ වගේම මීටරයක පරතරයෙන් ඒ නිලධාරීන් කටයුතු කිරීම වගේ හුඟක් දේවල් අපි මේ වෙනකොට අනුගමනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන සේවාලාභීන්ගෙත් ඒ ශරීර උෂ්ණත්වය මැනීම, ඒ වගේම ඒ අයට මුහුණු ආවරණ පලන්ද ගන්න ඒගොල්ලන්ට උපදෙස් දීලා තියෙන. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් අපි පුළුවන් ආකාරයකට ඒ මුහුණු ආවරණයක් සපයන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙම කටයුතු කරලා තියෙනවා. ඒ විදිහට අපි ඒ සෑම සෞඛ්‍ය පුරුද්දක්ම අපේ නිලධාරීන් අනුගමනය කරන අතරවාරේ මහ ජනතාවටත් ඒක කියා දෙමින් ඒව පුරු කරමින් ඒ කටයුතු කරගෙන යනවා. දැන් මේ වෙනකොට ඇත්තට අපි කියන්න සතුටුයි අපේ කාර්ය මණ්ඩලය මේ සතිය තුලදී දැන් 100%ක්ම වගේ අපේ කාර්ය මණ්ඩලය අපේ කාර්යස්ථාන වලට පැමිණෙමින් ඒ ජනතාවගේ එදිනෙදා කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි නිලධාරීන් ගෙදර සිට වැඩ කිරීමේ ජනාධිපති ලේකම් කාර්යාලය චක්‍රලේඛන අනුව සති ගණනාවක් නිලධාරීන්ට ලබා දුන්නා ගෙදර ඉඳගෙන සේවය කරන්න කියලා. ඒ කාලය තුලදී අපි ඇත්තටම ඒ නිලධාරීන් ගෙදර හිටියත් ජනතාවට වෙන්න ඕන කාර්යභාරය අපි නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරා. ඒ කටයුතු දැන් පෙර තිබුණු ආකාරයටම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් අපේ කාර්යාලවල අපි මේ දවස්වල ඇත්තටම කරගෙන යනවා. දැන් ඇත්තටම ගත්තොත් අපේ කාර්යාල 100%ක්ම වගේ යථා තත්ත්වයට පත් වෙලා ඒ කටයුතු රාජකාරී බොහොම යථා තත්ත්වයට පත් වෙලා සිද්ධ කරගෙන යාමක් තමයි දැන් මේ වෙනකොට තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම්තුමනි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිකුත් වුණා මම හිතන්නේ කොවිඩ් මර්ධනය කරන කාලය තුල සර්කියුලර්ස් චක්‍රලේඛ කිහිපයක් වරින් වර නිකුත් වුණා. මොකද්ද මේකේ ඔව් ඇත්තටම මම හිතන්නේ චතුරංග මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් චක්‍රලේඛ කිහිපයක් නිකුත් වුණා. ඔබතුමා කිව්වා වගේම ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ ජනතාවගේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කරන්න ඇත්ත වශයෙන්ම අපි දැන් රට ලොක්ඩවුන් කරාම එහෙම නැත්නම් මේ රට වැහුවාම ජනතාවගේ එදිනෙදා ආර්ථික ක්‍රියාවලිය මුළුමනින්ම ඇන හිටිනවා. එහෙම ඇන හිටපු ජනතාවට ඒ අවශ්‍ය කරන ආර්ථික ශක්තිය ලබා දෙන්න රජය කටයුතු කරා. ඒකෙදි විශේෂයෙන්ම බැලුවේ ඇත්ත වශයෙන්ම රුපියල් 2000ක වගේ වැඩිහිටිය ආදායය දීපු ඒ වැඩිහිටියන්ගේ දීමනාව ශනිකව වැඩි කරන්න රජය තීරණයක් ගත්ත. ඒක රුපියල් 5000 දක්වා වැඩි කරන්න. ඊට පස්සේ අපිට තව මේ දීමනාව ඉල්ලපු වැඩිහිටියෝ පොලිමේ හිටියා. අපි වචනෙන් කියනවා නම් අපි ගත්තොත් පොරොත්තු ලේඛනවල හිටිය 800 ගාණක් අපේ කමුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ගත්තොත් 900 ගාණකට ගෙවමින් හිටියේ. එතකොට මේ 800 ගාණටත් මේ සියලු දෙනාටම 1800 ගාණකටම රුපියල් 5000 ගාණ ගෙවන්න කියලා චක්‍රලේඛ නිකුත් කරයි වැඩිහිටි මහ ලේකම් කාර්යාලයෙන්. ඒ වගේම ආබාධිතයින්ටත් අපි රුපියල් 5000ක දීමනාව ලබාගෙන සිටපු කට්ටියට ඒක දෙන්න කියලා කිව්වා. ඒ වගේම ආබාධිත දීමනාව ලබා ගැනීමට පොරොත්තු ලේඛනවල හිටපු ඒ ප්‍රතිලාභීන්ටත් ඒක රුපියල් 5000 ගාන ඒ කාල පරිච්ඡේදය තුල ගෙවන්න කියලා රජය කිව්වා. ඒ විතරක් නෙමෙයි ගොවි විශ්‍රාම වැටුප් ලබන ඒ ගොවි විශ්‍රාම වැටුප් ලාභීන් සඳහා විවිධ ගණන් තමයි ගොවි විශ්‍රාම වැටුප් ලැබෙන්නේ. සමහර අයගේ රක්ෂණයේ ක්‍රමය අනුව රුපියල් 1000 1500 වගේ. නමුත් ඒ දේවල් නොසලකා සියලුම දෙනා රුපියල් 5000 ගාන ගෙවන්න කියලා කිව්වා. ඒ මුදලුත් ලැබුණා. ඒ වගේම විශේෂයෙන්ම මෙතෙන්දී රජයේ බලාපොරොත්තු වුණ සමුද්‍රී ප්‍රතිලාභීන් සඳහා රුපියල් 5000 ගාන ගෙවන්න, සමුද්‍රී ලැබීමට බලාපොරොත්තු වෙන හිටපු අයට රුපියල් 5000 ගාන ගෙවන්න. ඒ වගේම අනික් කාරණාව තමයි මේ ජන ජීවිතය යථාවත් කිරීම තුළ එහෙම නැත්නම් මේ COVID-19 නිසා ලොක්ඩවුන් වෙච්ච ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය අහිමි වෙච්ච නිසා ජීවනෝපාය අහිමි වෙච්ච පවුල් වලට රුපියල් 5000 ගාන ගෙවන්න. මේ සඳහා චක්‍රලේඛ ගරු අග්‍රාමාත්‍ය
තුමාගේ උපදේශ පරිදි විශේෂයෙන්ම ජනාධිපති අග්‍රාමාත්‍ය කාර්යසාධන බලකාය මගින් උපදේශ පරිදි අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ අසනින් තමයි මේ චක්‍රලේඛන නිකුත් වෙන්නේ. මේ දක්වා චක්‍රලේඛන 5ක් නිකුත් වෙලා තියෙනවා. මේ චක්‍රලේඛන 5 වරින් වර නිකුත් වීම පිළිබඳව අපි ඉතාමත්ම අගය කරනවා. මොකද අත වශයෙන්ම දැන් අපි අර ජීවනෝපාය අහිමි පවුල් ඒකක සඳහා රුපියල් 5000 ලබා දීමේදී අපි විවිධ ගැටලු වලට මුහුණ දුන්නා. අපි හැම එකක්ම ඉහළට වාර්තා කරා. මෙහෙම දෙනකොට මේ වගේ තත්ත්වෙ වෙනවා. ඒ සෑම ගැටලුවකටම පිළිතුරු දෙමින් චක්‍රලේඛන නිකුත් කරා. ඒක ප්‍රායෝගික ප්‍රශ්නවලට විසඳුම් ලෙස තමයි මම කියන්නේ. ඔව් එතකොට ඒ අත වශයෙන්ම ප්‍රායෝගික ප්‍රශ්නවලදී අපි හිතුවේ දැන් ඉස්සෙල්ලම ආව චක්‍රලේඛනේ දැන් රජයේ නිලධාරියෙක් ඉන්න හෝ විස්රාම වැටුපක් ලබන කෙනෙක් ඉන්න ගෙදරකට මේක දෙන්න එපා කියලා. එතකොට අපිට ගැටලුවක් ආව දැන් ඒ ගෙදර අම්මා හරි තාත්තා හරි රජයේ සේවයෙන් විස්රාම ලැබලා තියෙනවා. එයා පොඩි වැටුපක් විස්රාම වැටුප හැටියට ලබන්නේ. ඒක ඒ වෙනකොට එයාගේ බෙහෙත් හේත් වලටත් වීදන් වෙනවා. ඒ ගෙදර මෙයාගේ දුව හරි පුතා හරි කසාද බෙදලා වෙනම පවුලක් හැටියට ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ ජීවනෝපාය අහිමි වෙලා තියෙනවා. එතකොට එතින් ගියාම අනුපවුල් වලට මේක දෙන්න ගැටලුවක් නැහැ. එතකොට මේ ගෙදර අනුපවුලේ කෙනා රජී රස්සාවක් මොනවා හරි කරන්නේ නැත්නම් අපිට යා රුපියල් 5000 දෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ වරින් වර චක්‍රලේඛ නිකුත් වීම තුළ අපේ කාර්යභාරය නිලධාරීන් හැටියට අපිට කරන්න ඉතාමත්ම පහසුණා. විතරක් නෙමෙයි රජයේ බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් පීඩාවටපත් වෙච්ච ජනතාවට ඒ සහනය ලබා දෙන්න ඒක මහමු පිටුවහලක්. ඒ නිසා මම අගය කරනවා පැන නැගිච්ච වරින් වර පැන නැගිච්ච ගැටලු වලට විසඳුමක් හැටියට ඒ ආකාරයෙන් චක්‍රලේඛ නිකුත් වීම පිළිබඳව. රාජ්‍ය නිලධාරීන් ලෙස වගකීම වෙන්නේ රජයේ නිලධාරීන්ගෙන් වෙන්න ඕන කටයුතු ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් උඩු පිටින් මම හිතන්නේ එතුමන් පැහැදිලි කරේ මේ වරින් වර මේ චක්‍රලේඛ නිකුත් වීම ජනතාවට අවශ්‍ය කරන සුබ සාධන ජනතාවගේ අනාගත සුබ සිද්ධිය උදෙසා අවශ්‍ය කරන ප්‍රායෝගික ගැටලුවට විසඳුම් දෙස ඉදිරිපත් කිරීමක් ලෙස. ෆිනිෂ් මන්ත්‍රීතුමනි මම කැමැති අහන්න ප්‍රාදේශීය සභාව ලෙස කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල කොවිඩ් මර්ධනයට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගෙනිච්ච විස බීජ හරණ කටයුතු අපි දැක්කා. ඉතින් ඒ වගේ ජනතාව වෙනුවෙන් තව මොන හරි අලුත් දේවල් සිද්ධ වුණාද මේ කාලය තුල? ඇත්තටම මේ COVID-19 අර්බුදය දැනට මාස 3කට ආසන්න කාලයක් තිස්සේ මේක ක්‍රියාත්මක වෙනවා. ඔබ කිව් විදිහටම කඹුරුපිටිය ප්‍රාදේශ සභාව විදිහට අපි ඉස්සෙල්ලාම මේකේ අර ජනතාව දුරස්ත කරන තීන්දුව ටික අරගෙන ඊළඟට කරේ විස බීජ හරණය කිරීමේ වැඩසටහන. පළමුවෙන් අපි තීරණය කරා රජයේ ආයතන මහජනයා වැඩිපුර ගැවසෙන ඒ කියන්නේ මේ තත්ත්වය හමුවේ නිර්ණීතිය තත්ත්වය යටතේ වුණා අත්‍යවශ්‍ය සේවා කරන ආයතන ටිකක් තිබුණා. ඒ ආයතනවල එන නිලධාරීන් පැමිණෙන ඒ ක්‍රියාකාරී පිරිස අපිට ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කරගන්න ඕන නිසා අපි ඉස්සෙල්ලම තීරණය කරා ඒ අත්‍යවශ්‍යම රජයේ ආයතන ටික තෝරගෙන දැනට ක්‍රියාත්මක වන උදාහරණයක් විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කඹුරුපිටිය මූලික රෝහල, ප්‍රාදේශීය සභාව, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, පොලිසිය මෙන්න මේ වගේ ආයතන ටික තමයි මේ මොහොතේ චක්‍රීයව මේකට දායකත්වය දුන්නේ. ඒ ආයතන ටික ඉස්සෙල්ලාම ඔබ කිව් විදිහටම අර විස බීජ හරණයට ලක් කරා හැකි සෑම අවස්ථාවකදීම සමහර ආයතන දවස ගානේ කරා. සමහර ඒවා දවස් 3කට සැරයක්, 2කට සැරයක් එහෙම කරා. අපි ඒවා දැනුවත් කරන හැම අවස්ථාවෙම ප්‍රාදේශ සභාව වැඳී හිටියා. ස්වයංක්‍රීය විස බීජ නාශක හරණ යන්ත්‍ර මගින් විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ ගරුඩාල සලහ පෙරමුණ මැතිතුමන් කාංචන විජේසේකර මැතිතුමන්ගේ මැදිහත් වීමෙන් තමයි අපිට ප්‍රාදේශ සභා සියල්ලටම දුන්නේ මාතර දිස්ත්‍රික්කයේ. ඒ අවශ්‍ය ප්‍රමාණය අපිට ලැබුණා. ඒ ලැබීමත් එක්ක අපිට පුළුවන් වුණා විස බීජ හරණය කිරීමේ වැඩසටහන කිසිම අඩුවක් නැතුව කරන්න. අදටත් ඒව තමයි ක්‍රියාත්මක කරන්නේ මුළු කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය පුරාම කියන ඕනම තැනකට අපි දකින්න ඕනම තැනකට ගිහිල්ලා විස බීජ හරණය කරනවා. ඊට ඔබතුමාට පැහැදිලි කිරීමක් මම තවත් කරනවා. කියන්නේ ඔබතුමා කියන විදිහට මේ දේවල් ප්‍රායෝගිකව සිද්ධ කරගෙන යද්දී කියන්නේ අමුද්‍රව්‍ය හරි මිනිස් ශ්‍රමය හරි ඒ සියලු ගැටලු නොවෙන්න හොඳ දේශපාලන නායකත්වයක් ඔබට ලැබිලා තියෙනවා. පැහැදිලිව චතුරංග. ඒකට ප්‍රාදේශීය ලේකම්තුමත් සාක්ෂි දරනවා, කාය සාක්ෂි දරනවා. මම විශ්වාස කරනවා මාතර දිස්ත්‍රික්කයේ විදියට දිස්ත්‍රික් නායකත්වය ලබා දුන්නේ අපිට නිවැරදිම තීන්දුව. ඒ වගේම දිස්ත්‍රික් නායකත්වයට රාජ්‍ය නායකත්වයේ නිවැරදිම තීන්දුව ලබා දුන්නා. ඒ එන පිළිවෙලට නියම විදියටම අපිටත් නිසි උපදෙස් නිසි පරිදි ලැබුණ නිසා තමයි අපේ සියලු ආයතන මේක ජයග්‍රහණය කරේ. රටක් විදියට මේක ජය ගන්න ලැබුණේ ඒක නිසායි. ඒක අපි සියලු දෙනාම හදවතට එකඟව කියන්න ඕන, නිර්ලෝභීව කියන්න ඕන කාරණයක්. විශේෂයෙන්ම ඔබ අර කලින් සඳහන් කරා මීට අමතරව අපි ප්‍රාදේශ සභාව විදියට මේ ජන ජීවිතය අඩාල වෙච්ච මොහොතේ දැන් තියෙන තත්ත්වය නෙමෙයි එදා තිබුණු තත්ත්වේ ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා. ඊට අමතරව විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපිට ඒ වෙලාවේ මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න තිබුණා.
කන්න බොන්න හිඟ තිබුණා. මේවත් එක්ක අපි ඉස්සෙල්ලාම කරේ ජනතාවට වියලි ආහාර මල්ලා යවන්න තීන්දුවක් ගත්තා. හැබැයි අපිට ගැටලුවක් වුණා මේ වියලි ආහාර මල්ල නොමිලේ දෙන්න තරම් ආර්ථික ශක්තියක් අපිට ප්‍රාදේශීය සභාව විදිහට තිබුණේ නැහැ. අපි කරේ සහන මිලට පැකේජයක් හදලා හැම කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මැතිවරණ කොට්ටාස 10ක් තියෙනවා. മന്ത്രി කොට්ටාස, පළාත් පාලන. මේ മന്ത്രി කොට්ටාසයකට එකක් වෙන්න අනිවාර්ය වාහනයක් යෙදුවා. අර කොරෝනා කාර්ය සාධක බලකායේ අපි සියලු දෙනාම එක්තු වෙලා ගනිපු තීන්දුවක් එක්ක ඒ යොදලා සහන මිලට කඹුරුපිටිය විවිධ සේවා සම්පකාර සමිතිය සතස ආයතනයෙන් ගනිපු මුදල් භාණ්ඩ ප්‍රදේශ සභාවේ වියදමින් මුදල් යොදලා ගනිපු ඒ වියලි ආහාර මලු සහන මිලට අලෙවි කිරීමේ වැඩසටහනක් ඉස්සෙල්ලම හැදුවා. ඊට අමතරව ඒක මිනිස්සුන්ගේ අතරට ගියා. ඊට අමතරව කඹුරුපිටිය නගරයේ ප්‍රධාන එළවලු සපයන ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ ව්‍යාපාරිකයෝ කිහිප දෙනා ගෙන්නවලා ඒ අයට වෙළඳ බලපත්‍රයක් ලබා දුන්න නිර්මිත බලපත්‍රයත් එක්ක මේ අතරේ අත්‍යවශ්‍ය සේවා විදියට ඔබගේ එළවලු ටික සපයලා හැම අර කිව් පළාත් පාලන කොට්ටාසයකටම අපි ගිහින් ජංගම රථයක් මගින් සියලු දෙනාටම මේ කිසිම දෙයක අඩුවක් නොවෙන්නට හිඟයක් නොවෙන්නට අත්‍යවශ්‍ය වේලාවට කලට වේලාවට ලැබෙන්න සැලැස්සුවා එළවලු ටික ආහාර ද්‍රව්‍ය ටික. ඊට අමතරව අපි මහජන නියෝජිතය විදියට කුළු කුළුවන් මට්ටමේ අපේ තියෙන බාහිර සම්බන්ධතා, අභ්‍යන්තර සම්බන්ධතා, ගමේ ඉන්න ඇති හැකි සියලු දෙනා එකතු කරලා පෞද්ගලිකව මම මගේ කොට්ටාසය ගත්තොත් චතුරංග දන්නවා. ඔබගේ උපන් ගම මගේ මැතිවරණ කොට්ටාසේ, മന്ത്രി කොට්ටාසේ. ඒක නිසා මේ ප්‍රදේශයේ අපිට පුළුවන් උපරිම විදියට මේ මිනිස්සුන්ට නොමිලේ බඩුමලු සහන මලු ලබා දීමට කටයුතු කරා. වගකීමට පරිබාහිරව මම හිතන්නේ. වගකීමට පරිබාහිරව ඒක බොහොම සත්භාවයෙන් අපි කර ක්‍රියාවක්. අපිට තිබිච්ච වගකීමට පරිබාහිරව ඇත්තටම ප්‍රාදේශීය ලේකම්තුමා, සභාපතිතුමන්, අපේ නායකත්වයේ ආයතන ප්‍රධානීන් විශේෂයෙන්ම ගත්තොත් අපේ කොට්ටාසේ වසමේ හිටියා රජයේ නිලධාරීන් 5 දෙනෙක්, ග්‍රාම නිලධාරීතුමන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමන්, ආර්ථික සංවර්ධන නිලධාරීතුමන්, ඊට පස්සේ පෞල් සෞඛ්‍ය නිලධාරීතුමා හෝ තුමිය, කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීතුමා හෝ තුමිය, මේ යාන්ත්‍රණය හැම ගමකම කාර්යක්ෂම කරා ප්‍රාදේශීය ලේකම්තුමා ඒ පැත්තෙන් ශක්තිය දෙනවා. ප්‍රාදේශ සභාව විදිහට අපි එක පැත්තකින් ශක්තිය දෙනවා. අනිත් පැත්තෙන් දිස්ත්‍රික් නායකත්වය නිරන්තරයෙන් අපිව ගයිඩ් කරනවා. ඉතින් මේකත් එක්ක මිනිස්සුන්ට අඩුපාඩුවක් වෙන්න දුන්නේ නැහැ. මට හිතෙන්නේ ඔය කියන කාරණාවලට අමතරව උදාහරණයක් විදිහට අපේ කඹුරුපිටිය ප්‍රදේශය ගත්තොත් ප්‍රාදේශ සභා සීමාවේ භූ විෂමතාවය අතින් දුෂ්කර වූ සුගමතාවයට අපහසු ප්‍රදේශ අනන්තවත් තියෙනවා. ඉතින් මිනිස්සුන්ට වතුර ටික වෙලාවට ලැබෙන්නේ නැති වුණාම අපි ප්‍රාදේශ සභාව විදියට ජල බවුසර අපේ 3ක් තිබුණා. ජල ටැංකි වෙනම ලීටර් 2000 ජල ටැංකි අපි 10ක් අපිට ලැබුණ රජයෙන් මේ අවශ්‍ය කටයුත්ත වෙනුවෙන්ම මේ මිනිස්සුන්ට අවශ්‍යතාව වෙනුවෙන් සපුරාලීමට ඒ සියල්ල මේ කළ ජල අවස්ථාව මුළු කඹුරුපිටියම සැපයුවා. ඒ වගේම තමයි ඊට පස්සේ ඊළඟට ආපු කන්සෙප්ට් එක තමයි සංකල්පය තමයි රජයේ විදියට මේ වගා සංග්‍රාමයක් ආරම්භ වුණා. ඉස්සරහට ඒවි ආර්ථික මේ ආහාර අර්බුදයක් මේකට සූදානම් වෙන්න ඕන කියලා. අපි ඉස්සෙල්ලාම කරේ අපි කැඳ ප්‍රාදේශ සභාව විදියට දේශපාලන නායකත්වයේ උපදෙස් අරගෙන විශේෂයෙන්ම කරේ කඹුරුපිටිය ප්‍රාදේශ සභා සීමාවේ බීජ ඒ කියන්නේ කෘෂි කර්මාන්තයට වැදගත් වෙන ආහාර බීජ ගෙනල්ලා ඒවා පැකට් කරලා නිලධාරීන් එකතු වෙලා දිවාරය වෙහෙස වෙලා පැකට් කරලා හැම නිවසකටම ලැබෙන්න සැලැස්සුවා. ඒක රජයේ වැඩපිළිවෙලක් වෙනම තිබුණා. හැබැයි රජයේ වැඩපිළිවෙලේ තිබුණේ එක වසමකින් පවුල් 30ක් 40ක් 50ක් වගේ තෝරගෙන කරන්න. ඒ අතහැරිච්ච ටිකට අපි අපේ කොට්ටාසිය විදියට සියලු දෙනාට මේ බීජ ලබා දීලා වගා සංග්‍රාමයට ශක්තියක් වෙන්න අපේ ප්‍රාදේශ සභාව විදියට මුල පිරුවා. සෞභාග්‍යගෙවත්තත් එක්ක. ඒ වගේම තමයි ඔබ දන්නවා ඊට අමතරව අපේ හිටියා විදේශ විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාල සමයේ මේ වෙනකොට ඉන්නවා පිට රටවල් වල ඉගෙන ගන්න, රැකියා කරන තරුණ තරුණියෝ. ඒ වගේම ව්‍යාපාර කරන හිතවතුන් විශේෂයෙන්ම මේ සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය ජාල හරහා අපිත් එක්ක එකතු වෙච්ච කණ්ඩායම් අපේ ගමේ එකට ඉඳලා අපේ ඉස්කෝලේකට ඉඳලා දැනට විදේශගත වෙලා යම් ආර්ථික ශක්තියක් තියෙන පිරිස. ඒ පිරිස එකතු වෙලා අපිට එව්වා කඹුරුපිටිය මූලික රෝහලේ ඒ වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයට ආරක්ෂිත ඇඳුම් කට්ට. ඒව සියල්ල අපි කඹුරුපිටිය වෙනුවෙන් තමයි ගෙනහිල්ලා මිනිස්සුන්ට ලබා දුන්නේ. ඒ වගේම
වෛද්‍ය අධිකාරීතුමන් කියන්නේ මොකක්ද? ප්‍රාදේශීය ලේකම්තුමා කියන්නේ මොකක්ද? පොලිස් ස්ථානාධිපතිතුමා කියන්නේ මොකක්ද? සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මීන් කියන්නේ මොකක්ද? ඒ සියල්ල කරන්න ප්‍රාදේශ සභාව විදියට අපි බැඳී සිටිය, පෙනී සිටිය වගකීම කරා. ජීවිතයේ ප්‍රශ්නයක ජීවිතයේ පොළබදින කෘෂිකාර්මික පරිසරයක් තියෙන අමුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ මිනිස්සු තමන්ගේ එදිනෙදා කටයුතු සම්බන්ධව ගෙනිච්ච ආර්ථික ගැටලු වලට මුහුණ දෙන්න මම හිතන්නේ සියලු දෙනාටම එකම පොදු ආයතන දෙකක් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශ සභාව කියන්නේ. ඉතින් ඒ ආයතන තුල ගෙන ගිය කාර්යභාරය පිළිබඳව අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න පවතින්නේ. රැඳී සිටින්න අපි පළමු විනාමය රැගෙන නැවත ඔබගේ ආලේඛනය කරන මේ හරිදේ TV හොඳම රට. හරිදේ TV ගාල්ල කාර්යාලයට ඔබ ලැබෙන පැමිණිලා තමන්ගේ තියෙන ගැටලු සහ අපිට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. දුරකථන අංකය 077 321 3966 Facebook page එක හරිදේ TV. අපිට පුළුවන් විද්‍යුත් තැපෑල වගේ නිකරන හරිදේ TV info@gmail.com. හරිදේ TV හොඳම රට. අපේ රටේ මෙච්චර ගුණදායක එළවලු පළතුරු ධාන්‍ය අලවර්ග වැවෙනකොට අපි සල්ලි පිට රටට දීලා ලෙඩ හැදෙන ආහාර වර්ග මෙහෙට ගෙන්න ගත්තා. ඒත් ඉතින් දැන් අපිට ඇපල් මිදි නැතුව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලාද? එහෙනම් අපිට පිටරට පරිප්පු කිරිපිටි පාම් පිටි වගේ දේවල් නැතුව ඉන්නත් බැරි වෙන එකක් නෑ. බලන්න $1 මිලදී ගැනීමට රුපියල් 200ක් අපිට වියදම් කරන්න වෙලා. ඒකට අපි කම්පා වෙලා වැඩක් නෑ. හේතුව ආනයනික භාණ්ඩ වලට අපි හුරු වෙලා නිසා ඒවට අපිට ගෙවන්න වෙලා තියෙන ඩොලර් වලින්. ඒ ආනයනික භාණ්ඩ වල පාරිභෝජනය අපි අඩු කරගත්තොත් ඒ මුදල් අපිටම ඉතුරු වෙනා නේද? ඔබ රැඳී සිටින්නේ හරිදේ TV හොඳම රටක් එක්ක. අපි කතා කරා අලුත් මාතෘකා කිහිපයක්. ඒකේ සියලු දෙනාටම වැදගත් වෙන මාතෘකාවක් තමයි මේ කොවිඩ් නැත්තම් අපිට අලුත් වචනයක් වෙච්ච COVID-19 ප්‍රශ්නේ. අපි රටකට මීට කලින් අපි මුහුණ දෙන්න ගැටලු නෙමෙයි අපිට සුනාමිය ආවා, නියංග කාලයන් ආවා. නමුත් කොවිඩ් කියන්නේ අලුත් වචනයක්. චීන වුහාන් ප්‍රාන්තයේ ලෝකේ පුරාම අරගෙන ගිහිල්ලා ලෝකයේ සියලු දෙනාගේම ආර්ථිකය, ජන ජීවිතය සියල්ල විනාශ කරපු වෛරසයක් කරා. ඉතින් ඒ සම්බන්ධව අපි දිගින් දිගටම නිරන්තරයෙන්ම ඔබ දැනුවත් කරන්නේ හරිදේ TV නිරන්තරයෙන්ම හරිදේ ජනතාව අතරට ජනතාවගේ ජීවිතයට එක් කරන්න කැපෙන ආයතනයක් ඉදිරිය. ඒක නිසා තමයි අපි මේ මොහොතේට සියලු දෙනා දැන් රට යථාවත් වෙමින් පවතිනවා. සුපුරුදු විදියට රැකියාව වලට පැමිණෙනවා. රාජ්‍ය ආයතන ඊට අමතරව ආර්ථික කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒ අතරේදී ඔබට අමතක වෙන්න පුළුවන් රටට මේ වගේ ව්‍යසනයක් තියෙනවා කියන එක. ඉතින් ඒක නිසා තමයි අපි නිරන්තරයෙන්ම අපිට කාලෝචිත මාතෘකාවක් විදියට නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරන්න අපි මේ වැඩසටහන අද ඔබගේ ආලින්දට රැගෙන ආවා. ප්‍රාදේශීය ලේකම්තුමනි. කම්බුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල මම හිතන්නේ කලින් කතා කරා අපි ජන ජීවිතය යථාවත් කිරීම සම්බන්ධ. ඒකෙදි විශේෂ දේවල් අපිට අලුත් දේවල් කතා කරන්න නැති වෙන කොටස් 10ක් තියෙනවා. ඒ කොටස් 10 තුල කොහොමද ඔබතුමන් මේ කාලය තුල රාජ්‍ය නිලධාරීන් යොදාගෙන මේක ගැටලුවක් නොවෙන්න ජනතාවට හානියක් නොවන විදියට ජනතාවගේ ජීවිතේ සුපුරුදු ස්ථාන වලට ගෙනියන්න ගත්ත ක්‍රියාමාර්ග. ඔව් ඊට වැදගත් ප්‍රශ්නයක් ඇත්තටම චතුරංග ඔබ මතු කරේ. මොකද හේතුව මෙතෙන්දිම මම එක ස්තුතියක් කරන්න ඕන හරිදේ TV ආයතනයට. මොකද මේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමේ මේ ක්‍රියාදාමයේ තුල මේ ඉලේ පිටුපසේ ඉඳගෙන විශාල නිලධාරී කණ්ඩායමක් සේවය කරන. නමුත් සමහර මාධ්‍යයන් කියන්නේ අපි ගත්තොත් මාධ්‍යයෙන් අපිට දකින්න ලැබෙන්නේ සීමිත කොටසක් විතරයි. දැන් මේ අර තිරේ පිටුපසේ හිටපු අනිත් නිලධාරීන් කවුද මේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කරගන්න වෙරදරපු මේ උත්සාහ දරමු මේ දරදී ඇද්ද කොටස කවුද කියන එක රටට කියන්න හරිදේ මාධ්‍ය ආයතනයේ හැටියට හරිදේ TV ආයතනයේ හැටියට ඔබ අපිට අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒක හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. දැන් මගේ අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කම්බුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගත්තම කම්බුරුපිටිය ආසනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් 3ක් තියෙනවා. කම්බුරුපිටියට අමතරව තව 2ක් තියෙනවා.
අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඔක්කොම 3යි. කමුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පළාත් පාලන මන්ත්‍රී කොට්ටාස එහෙම නැත්නම් පළාත් පාලන මන්ත්‍රී ආසන 10කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ පළාත් ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමන්ලා 10 දෙනෙක් ඒ කොට්ටාස 10ට ඉන්නවා මේ මහජන නියෝජිතයෝ හැටියට. ඉතින් මේ අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දැන් මේ මන්ත්‍රී කොට්ටාස 10 කළමනාකරණය කරගන්න මේ අවස්ථාවේදී මම කල්පනා කරා මෙතන දැන් අපිට ලොකු ප්‍රශ්නයක් ජනතාව 47000කට වගේ ප්‍රමාණයක් ඉන්නවා ඊටත් අමතරව පිටින් ආපු අයත් ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී අපිට තිබුණු අර ප්‍රධානම කාරණේ තමයි ජනතා දුරස්ත භාවය අපි ආරක්ෂා කරගන්න ඕන. අපේ മന്ത്രി දිනේෂ් ලොකුගමගේ මන්ත්‍රීතුමා කියපු විදිහට අපේ ප්‍රාදේශීය COVID-19 රැස්වීම් වලදී අපි කල්පනා කරා ඒ වෙලාවේදී කොහොමද මේ ජනතා දුරස්ථකරණය මේ අපි පවත්වාගෙන විශේෂයෙන්ම සෞඛ්‍ය වැඩ නිලධාරීතුමා ඒ වගේම රෝහල් අධිකාරීතුමන් ශ්‍රී ලංකා පොලිසිය අපේ කමුරුපිටිය පොලිස් ස්ථානාධිපතිතුමා ඒ වගේම ගොවිජන කේන්ද්‍රයේ අපේ ප්‍රාදේශීය නිලධාරීතුමා මූලස්ථාන සමුද්‍රි කළමනාකාරතුමා ඒ වගේ සියලුම නිලධාරීන් අපේ ඉඩම් නිලධාරී ඒ වගේම අපේ ආර්ථික සමය මේ සියලුම දෙනා එකතුලා මේ කොහොමද කරන්න කියන කාරණා. එතෙන්දී ආපු එක ප්‍රශ්නයක් තමයි අපි අපේ ප්‍රාදේශීය කොවිඩ් කමිටුවේදී කතා කළා කමුරුපිටිය මූලික රෝහල නැත්නම් ආදපාන මූලික රෝහලට රෝගීන් විශාල සංඛ්‍යාවක් සායනික කටයුතු සඳහා සහභාගී වෙනවා. ඒ නිසා ඒ අය සායනික කටයුතු වලට ඒම නවත්තන්නේ කොහොමද? එතකොට සායනික කටයුතු වලට රෝගීන් එන්නේ නැත්නම් රෝගීන්ට බෙහෙත් ටික දෙන්නේ කොහොමද? අන්න ඒ වගකීම අපි වාරගත්තා. අපි කිව්වා හරි. අපි ගෙවල් වලට ගිහිල්ලා රෝගීන්ගේ සායනික පොත් ටික අපි එකතු කරලා දෙන්නම්. මොකද ඒවයි සාමාන්‍යයෙන් කොටියක් තිබුණේ නැහැ ආන්පාන මූලික රෝහලේ. අපි අපේ නිලධාරීන් ලව්වා පොත් 4500ක්. ඒ කියන්නේ රෝගීන් 4500ක් රෝහලට යන එක වළක්වන්න අපි වළක්වලේ 4500 සායනික පොත් ටික එකතු කරලා අපේ නිලධාරීන් ගෙනහිල්ලා දුන්නා ආන්පාන මූලික රෝහලට. මේ කටයුතු කරන පොඩි බාධාවක්. මම හිතන්නේ 4500ක් කියන්නේ රාජ්‍ය නිලධාරීන් එක්ක විශාල ප්‍රමාණයක්. මේක මම හිතන්නේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වපසරියත් එක්ක බලනකොට කොහොමද මේක ඇත්තටම මේක ඊට වැදගත් බහපු ප්‍රශ්නේ ලොකු ප්‍රමාණයක් මේක ගාමිණීධාරී වසන් 39ක් පුරා විසිරලා හිටු මේ 4500ක විතර මේ රෝගීන්ගේ මේ පොත් එකතු කරනවා කියන එක ඒක ග්‍රාමීණීධාරීතුමන් ඒ වගේම ආර්ථික සංවර්ධනීධාරීතුමන්ලා මාර්ගයෙන් අපි මේ පොත් එකතු කරා. මුල් අවස්ථාවේදී ග්‍රාමීණීධාරීතුමන්ලාට අපි කිව්වා ගිහිල්ලා බලලා මේ රෝගීන් ගැන හොයලා බලලා මේ පොත් ටික එකතු කරන්න කියලා. එකතු කරාට පස්සේ අපේ කාර්යාලයෙන් අපි ශේෂ්ඨ නිලධාරීන් 10 දෙනෙක් පත් කරලා තිබුණා මේ മന്ത്രി කොට්ටාස 10ට. ඊට පස්සේ ඒ 10 දෙනාට අපි කිව්වා ඒ වසම් වලට ගිහිල්ලා තමන්ගේ කොට්ටාසේ වසම් 5ක් 4ක් 3ක් තියෙන්න පුළුවන්. ඒ වසම් වලට ගිහිල්ලා පොත් ටික අරගෙන එන්න. ඒකට ඒ නිලධාරිය තමයි ඒක අරගෙන ගිහිල්ලා බාර දෙන්නේ රෝහලට. රෝහලේදී ඒක බාරගෙන ඒ පොත් ටික පරීක්ෂා කරලා ඊට පස්සේ රෝහලෙන් ඒකට බෙහෙත් ලියනවා. බෙහෙත් ලියලා බෙහෙත් පැකට් කරලා නැවතත් බෙහෙත් පැකට් එකයි අර පොතයි රෝහලෙන් අපිට ලබලා දෙනවා. ලබලා දෙන වෙලාවේ අර කොට්ටාස 10 සම්බන්ධීකරණය කරන දාපු නිලධාරීන් 10 දෙනා මම රෝහලට යවලා ඒගොල්ලෝ මේ බෙහෙත් ටික රෝහලෙන් අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා ඒගොල්ලෝ ඒ ග්‍රාමීණීධාරී වසම් වලින් ආර්ථික සංවර්ධනීධාරී මහත්මීන්ට ඒ වගේම ආර්ථික සංවර්ධන මහත්වරුන්ට ඒක ලබා දෙනවා. ඒ ආර්ථික සංවර්ධනීධාරී මහත්මිය තමයි ඒක ගිහිල්ලා ඇත්ත වශයෙන්ම ඒ මේ රෝගියාගේ ගෙදරට දෙන්නේ. ලොකු වගකීමක් මම හිතන්නේ ඖෂධ කියන දේ. ලොකු වගකීමක් විතරක් නෙමෙයි මේ අවස්ථාවේදී මම හරීම මේ බොහොම සතුටින් මම කියන්නේ මේ මම ආසයි මේ අත්දැකීම් විස්තර කරන්න. සමහර රෝගීන් කියනවා අනේ ඔබතුමාට බුදු බව වෙන්න ඕන මට මේ බේත් ටික හම්බුණා මම වෙනදනම් මේ ක්ලිනික් එකට එහෙම නැත්නම් මේ සායනට යන උදේ 4ට නැගිටලා ගිහිල්ලා මම ගොඩාක් වෙලා ඉඳලා මේක ගිහලා මට කිසි කරදරයක් නැතුව මේ කොරෝනා වලට පින් සිද්ධ වෙන මට බේත් ටික ගෙදරට හම්බුණා කියලා. ඒ වගේ මේ ඇත්තට රෝගීන් කිව්වා මම කියන්නේ ඇත්තට අපේ අත්දැකීම් වල රසබර අවස්ථා. ඔව් ඇත්තටම හොඳ අවස්ථාවක්. ඉතින් ඒ නිසා අපේ නිලධාරී විශාල කාර්යභාරයකට මේක රටේ අනිත් තැන්වල තැපැල් දෙපාර්තමේන්තුව හරහා කරනවා කියලා කිව්වට කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේක සම්පූර්ණම කරේ අපේ ග්‍රාම නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ මාර්ගයෙන්. ඒකට අපේ සමුද්‍රි සංවර්ධනීධාරීන් උදව් කරා. ඒ වගේම කුසිකර්ම පරිශ්‍රම නිෂ්පාදන සහකාර නිලධාරීන් උදව් කරා. මූලික වශයෙන්ම කාර්යභාරය කරේ අපේ ග්‍රාම නිලධාරීන් සහ ආර්ථික සංවර්ධනීධාරීන්. ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා අපි සකස් කරපු යාන්ත්‍රණය තුළ ඒ රෝගීන් 4500ක් රෝහලට යන එක වළක්වන්න. එතනම අපේ ජනතා දුරස්ථකරණය පවත්වා ගැනීමේ මූලික ආරම්භය සිද්ධ වුණා. මෙතෙන්දී අත් වශයෙන්ම තදබල අමාරුවක් වෙන රෝගියෙක් හිටියනම් ඔහු වෛද්‍යවරයෙක් කරා අපි යොමු කරනවා. විශේෂයෙන් මේ සායනික පොත් ගත්තන් පස්සේදී ඔය බෝ නවන රෝග වලට දීර්ඝ කාලයක් එක දිගටම බෙහෙත් ගන්න රෝගීන්ගේ පොත් තමයි අපි මේ විදිහට එකතු කරලා ගිහින් දුන්නේ. ඒ වගේම තමයි චතුරංග ඔබ ඇහුවා තවත් වැදගත් ප්‍රශ්නයක් මේකෙදී උදව් කරේ කවුද කියන එක. දැන් ඇත්තටම මූලික වශයෙන්ම අපි ගත්තොත් එහෙම මේ අපේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන මේ එක්වෙමු ලංකා සංහිඳියා පදනම මූලික වශයෙන් මේ එතුමන් තමයි අපිට මේකට ඒ සංවිධානයේ චමින්ද ජයසේකර මහත්මයා
අපිට ඇවිල්ලා කිව්වා මෙහෙම මේ වෙලාවේ ගොඩාක් දුප්පත් මිනිස්සුන්ට අපේ පදනම හරහා අපිට උදව්වක් කරන්න පුළුවන් කියලා චමින් ජයසේකර මහත්තයා කිව්වහම එතුමා මූලික අවස්ථාවේදී අපිට වියලි ආහාර පාර්සල් 78ක් ලබා දුන්නා. අපි ග්‍රාමීණ නිලධාරීන්ගේ මාර්ගයෙන් අපේ කොට්ටාසේ අපි ඒව බෙදා හැරියා. ඒ වගේම 87 කණ්ඩායම කියලා තව මිතුරු හවුලක් ක්‍රියාත්මක කරනවා. ඒ අය බෙදා දුන්නා. ඊට පස්සේ ප්‍රාසාදික පදනම කියලා මාතර දිස්ත්‍රික් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන ඒ සංවිධානයක් කියන එකට වෛද්‍යවරු පවා සම්බන්ධයි. ඒ සංවිධානයෙන් ඇවිල්ලා අපේ දුප්පත් මිනිස්සුන්ට ඒ වගේ දේවල් කරා. ඒ වගේම විශේෂයෙන්ම මුහුණු ආවරණ ඒ වගේම අත්සෝදන යන්ත්‍ර වගේ දේවල් රතු තරුව කියන සංවිධානයෙන් අපිට ගෙනල්ලා දුන්නා. ඒ වගේම සවිය පදනම කියන ආයතනය මේ වගේ ඊට අමතරව අපේ අර മന്ത്രിතුමා දිනේශ් ලෝගමගේ മന്ത്രിතුමා කිව් විදියට දානපතීන් ඒ වගේ හුඟක් අය බොහෝ වෙලාවල් වලදී අපිට ඒ අවශ්‍ය කරන උදව් පදව් කරා. ඒත් වශයෙන්ම අපේ කාර්යාලයට රජයෙන් අර විස බීජ හරණය කරන්න අවශ්‍ය කරන ටැංකියක් ලැබුණා. ඒ දේවල් අපිට ගොඩක් වෙලාවට ප්‍රාදේශීය සභාවෙන් තමයි අතර ප්‍රාදේශීය සභාවත් ඒ වගේම සෞඛ්‍ය වැඩ නිලධාරී කාර්යාලයත් ඒ විස බීජ හරණය කරන ඒවා අපිට කරනවා. මේ වෙලාවේදී ඇත්තටම අපි වැළුවේ ගොඩාක් දානපතින් අපිට අහන ස්වේච්ඡාවෙන් මේ කටයුත්තට උදව් කරන්න ඒගොල්ලෝ ඉදිරිපත් වුණා. අපි ඒකත් මේ අවස්ථාවේදී බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මේ කටයුත්තේදී දරදී ඇදපු මගේ නිලධාරී කණ්ඩායම මම සිහිපත් කරන්න ඕන. මොකද රජයේ නිලධාරියා රාජ්‍ය සේවය කරන්න කැප වෙලා ඉන්නවා. නමුත් අපි ඒ අය දැනුවත් කරා මේ වෙලාවේදී අපි අධිකාරියට එහා ගිහිපු ජනතා වගකීමක් අපිට තියෙන යුතුයකමක් තියෙනවා. අපි ඉදිරිපත් වෙන්න ඕන. අපේ නිලධාරියෙකෝ කියන්නේ මොකද්ද ඔබතුමා අපි ඕන දෙයක් කරන්න. මම කෝ කියන ඕන දෙයක් කරන්න ඕන. හැබැයි අපි සෞඛ්‍ය ඒ පුරුදු අනුගමනය කරමින් මේ හැම දෙයක්ම කරන්න ඕන. රෝගීන් ගෙදරකට පොතක් ගේන යනවා නම් ඒ විදිහේ සෞඛ්‍ය පුරුදු ටික අපි එයාලට පුහුණු කරා. ඒ විදිහට තමයි අපි දේවල් කරේ. ඇත්තටම අපිට කිසිම ආකාරයක ගැටලුවක් ඇති වුණේ නැහැ. මොනම වෙලාවකදීවත් අපිට පුළුවන්කම ලැබුණේ ජනතා දුරස්ථකරණය ඒ ආකාරයට කරගෙන යන්න. ඒ විතරක් නෙමෙයි දැන් අපේ മന്ത്രിතුමා පැහැදිලි කරා අපි අපේ සමූපකාර සංගමය හරහා අපි පුළුවන් තරම් අපි මේ සංගමයට උපදෙස් දුන්නා වියලි ආහාර පාර්සල් සකස් කරලා අපේ മന്ത്രി කොට්ටාස 10 පුරාම ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කමුරුපිටිය ආවරණය වෙන විදියට ඒ ජංගම රථ වලින් ඒව ගෙනියන්න කියලා. ඒ වගේම ප්‍රතිපත්තියක් වශයෙන් මුළු රටේම ගත තීන්දුව අපි ක්‍රියාත්මක කරා අර සිග්නල් ඒ කියන්නේ අර මේ හෝන් එක ගහගෙන යන පාන් විකුණන වෑන් වලින් ඒව විකුණන්න කියලා චූන් පාන් කියලා අපි කියන්නේ. ඒ විදියට ඒ දේවල් ක්‍රියාත්මක වුණා. ඒ වගේම මුල් අවස්ථාවේදී අපිට උපදෙස් ලැබුණ සියලුම මේ ඔසුසල් විවෘත කරලා තියන්න කියලා ෆාමසි විවෘත කරලා තියන්න. මොකද ඒක අත්‍යවශ්‍ය දේවල්. ඇඳිරි නීති පවත්වන කාලය තුලත් අපිට පුළුවන්කම ලැබුණේ ඒව විවෘත කරලා ඒ ජනතාවගේ අත්‍යවශ්‍ය ඒ සේවාවන් ලබා දෙන්න. ඒ විතරක් නෙමෙයි ඇත්තටම අපිට මේ අවස්ථාවේදී නොඑක ආකාරයේ සම්බන්ධීකරණ කටයුතු කරන්න සිද්ධ වුණා. විවිධ පළාත්වල අපේ ගෝවීන්ගේ තිබිච්ච ඒ කෘෂිකාර්මික නිෂ්පාදන විශේෂයෙන්ම එළවලු ඒ වගේ දේවල් ඒව අලෙවි කරගන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒවත් අපි විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාව සම්බන්ධීකරණය කරලා ඒවත් අපේ ජනතාවට ඒ ගෝවීන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න අපේ කොට්ටාසේ මේ ලොක්ඩවුන් වීම නිසා හිර වෙලා ඉන්න ජනතාවට අවශ්‍ය කරන ඒ එළවලු ටික තමයි ගෙදර ගාවට යවන්න. ඒ පුළුවන්කම ඒ ජාලය ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරගන්න මේ අවස්ථාවේදී චතුරංග අපිට පුළුවන්කම ලැබුණා. අපි හිතුවා මේක ජනතාවට අසරණ වුණාට පස්සේ මේක සියලු දෙනාටම කොහොමද දෙන්නේ කියලා අපි දන්නේ නැහැ. නමුත් මේකේ තිරේ පිටුපස වෙච්ච සිදුවීම් ටික ප්‍රාදේශීය ලේකම්තුමන් ඊවිලදෝ දැනුවත් කිරීමක් කරා. අපි ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයේ හර්ධිය ටීවී ආයතන සභාපතිතුමන් ඇතුළු ඒ ආචාර්ය ප්‍රණාමය පුරුදු කරනවා. මොකද ඒ සියල්ලම සිද්ධ වුණේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා. ඉතින් එයයි විය යුත්තේ රටක් විදියට අපි වැටිච්ච අවස්ථාවක අපි නැවත ජන ජීවිතය යථාවත් කරන්න දෙනගේ කාර්යභාරය අති විශිෂ්ටයි. එසේ නොවෙන්න අපි අද ලතින් ඇමරිකාව බ්‍රසීලයක් වෙන්න තිබ්බා. අපි කාලයක් යනකොට මේකේ කොවිඩ් මර්ධනය කරගෙන ගිය ක්‍රමවේදයන් පිළිබඳව මම හිතන්නේ ජනාධිපතිතුමන් කාර්යසාධන බලකයක්පත් කරා. රණවිරුවන් සෞඛ්‍යාංශයේ නිලධාරීන් මහත්මීන් සම්බන්ධ කරා. රාජ්‍ය බුද්ධි සේවය යොදාගෙන මේක හොඳ විදියට නැත්නම් ලෝකයේ අනෙක් රාජ්‍යයන් වඩා දියුණු රාජ්‍යයන්ට වඩා අපි මේක මර්ධනය කරා. දකුණු ආසියාවේ වියට්නාමයේ ගත්තට පස්සේ ඊට අමතරව ගත්තොත් ඉදිරියෙන් ඉන්න රටක් තමයි ශ්‍රී ලංකාව. මේ පුංචි දූපත. හරි ආඩම්බරයි අපිට අපගේ ඉපදිච්ච රට විදියට අපි අද ඉන්න තැන ගැන. ඉතින් ඒකට අපිට ඒ නිවැරදි මාර්ගෝපදේශයත් ඒ නිවැරදි නායකත්වයේ නිවැරදි දේශපාලන නායකත්වය අපිට ලැබිලා තියෙනවා. ඒ සමග හොඳ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේකට එකතු. ඉතින් අන්න ඒක නිසායි ඔබ අප අද වෙන විට මේ විදිහට නැවතත් රටක් විදිහට නැගීමේ උත්සාහ ගන්න අවස්ථාව. දිනේශ් ලොකුමන් මන්ත්‍රීතුමනි
කොහොමද මේක දීර්ඝ කාලයක් අපි දන්නේ නැහැ කොවිඩ් වර්ධනය මේ වෙන විට ඉදිරියට තව කොච්චර කාලයක් අපිත් එක්ක රැඳෙන්නේ කොහොමද අපි එහෙම වුණොත් කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව විදියට ජනතාව වෙනුවෙන් ඉදිරියට යන්න පුළුවන්? මම විශ්වාස කරනවා කඹුරුපිටිය විදියට ප්‍රාදේශීය ලේකම්තුමා සඳහන් කළ යුතු කාරණාවක් මම ඉස්සෙල්ලා කියලින්නම්. තුමාට අතපසුවීමකින් අමතක වෙන්නේ නැති මේ පවුල් 14000ක් අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ඇතුළත මේ ග්‍රාමනිලධාරී වසම් 39 තියෙනවා 14000ට මදක් වැඩි සංඛ්‍යාවක්. මේ ප්‍රමාණයෙන් 70%කට නැත්නම් පවුල් වශයෙන් ගත්තොත් පවුල් ඒකක 9808කට රජයේ දෙන රුපියල් 5000 දිරි දීමනාව දැන් මේ වෙනකොට දෙවැනි වටේත් ලබා දීලා තියෙනවා. තව කොටසකට දෙමින් පවතිනවා. මුලදී ලබා දුන්නා. ඉතින් එතකොට අර ඔබ කලින් ඇහුවා රජයේ චක්‍රලේඛ සම්බන්ධව ප්‍රශ්නෙකුත් ඒ සියල්ල නිවැරදි කරගෙන ඇවිල්ලා අවසානයෙන් අන්තිමට වාපු චක්‍රලේඛයෙන් අනුකාරව අපිට පුළුවන් වුණා රජයේ නිලධාරීන් ටිකට මොකද මගේ කොට්ටාසේ මම මේ කමිටුවේ සමාජිකයෙක් අපිට පුළුවන් වුණා දෙන්න පුළුවන් ආර්ථික වශයෙන් අඩුපාඩුකම් තියෙන දුර්වලතා තියෙන උදව් කළ හැකි හැම කෙනෙකුටම ලබා දෙන්න. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන චතුරංග මේ කොරෝනා මර්ධන කාලයත් එක්ක අපිට මම අධ්‍යයනය කරපු සුවිශේෂී සිදුවීමක් තමයි කඹුරුපිටිය විදියට ගත්තම අපිට කඹුරුපිටිය ඇතුලේ ලොකු අත්දැකීම් රාශියක්කට මුහුණ දුන්නා. එකෙන් දැකපු සුවිශේෂී කාරණාව තමයි මේ රාජ්‍ය ආයතන කිහිපය කඹුරුපිටියේ තියෙන. මේක එකම යදමක පුරුකක් වගේ එකට එකතු වුණා මේ කොරෝනාත් එක්ක වෙනදට වඩා තිබුණට වැඩිය ශක්තිමත් බැඳීමක් ඇති වුණා. ඒ ශක්තිමත් බැඳීමත් එක්ක ඇති වෙච්ච කලමනාකරණය තමයි ඉහළ සිට පහළට ආපු මේකේ ජයග්‍රහණයේ මම දකින්නේ සැබෑ හේතුව විදියට දකින්නේ ඒක තමයි ඒ එකමුතු බව. මොකද ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, මූලික රෝහල, පොලිස් ස්ථානය, ගුවේජන සේවා මධ්‍යස්ථානය, තව එකී නොකී සියලු රාජ්‍ය ආයතන වෙන්න පුළුවන් එක තැනකින් ගන්න තීන්දුවට සියලු දෙනාම බොහෝම ගෞරවාන්විත විදියටම සමානාත්මතාවයෙන් හිතලා එක මතයකට ආවා. ඒ එක මතයකට ආපු නිසා තමයි අපි අනිත් තැන් වලට වැඩිය අනිත් රටවල් වලට වැඩිය සාපේක්ෂව රටක් විදියට නගරයක් විදියට අපිට මේක ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණේ. විශේෂයෙන්ම ඔබ ඇහුවා ඊළඟ මේ කොවිඩ් තත්ත්වය කවදා ඉවර වෙයිද? අනාගතේ තා බොහෝ කල් තියෙනවා නම් මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ කොවිඩ් කියන වසංගතයට අපි දන්නේ මේක කවද ඉවර වෙයිද කියලා. සමහර විට මේක අපේ ජීවිත කාලය පුරාවටම තියෙන්න පුළුවන්. මොකද වෛරස් වලට ලෝකෙ බෙහෙත් හොයාගෙන නැහැ. වෛරස් වලට බෙහෙත් නැහැ. ප්‍රතිජීවකයක් දීලා පාලනය කිරීමක් තමයි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට මේ කියන ප්‍රතිජීවකය එන්නත් සාම ලෝකෙ සොයාගෙන නැහැ. පරිශන මට්ටමින් තියෙන්නේ. ඉතින් අපේ වගේ පුංචි දූපත් රාජ්‍යයක මේ අද දවසේ පවතින තත්ත්වය හරියටම මේ ගෙනියන කොරෝනා මර්ධන වැඩසටහන රජයේ වැඩපිළිවෙල මම දකිනවා මේ වැඩපිළිවෙල යාවත් කාලීන කරගෙන ඉස්සරහට ගියොත් පළාත් පාලන ආයතන ඒකට ශක්තියක් දෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රාජ්‍ය නිලධාරීන්ගේ කටයුත්තට ශක්තියක් දෙනවා. මේ ක්‍රමවේදය දැනට තියෙන මේ කාර්යසාධක බලකායෙන් දෙන උපදෙස් අනුව ඉදිරියට නිවැරදිව කරගෙන ගියොත් විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ දෙන උපදෙස් පතලා හරියට කරගෙන ගියොත් මේක ජයග්‍රහණය කරන්න පුළුවන් රටක් විදියට අපේ රටෙන් මේක තුරන් කරන්න පුළුවන්කම හැකියාව ලැබේවි. මොකද ඒකට කියන්නේ අපි දැක්කා පහුගිය කාලය පුරාවටම මේ රජයේ නිලධාරීන් මේ විදියටම හිටියා. රජයේ නිලධාරීන් ආයතන ප්‍රධානියෝ මේ විදියටම හිටියා. හැබැයි ආයතන ප්‍රධානියන්ගෙන් ඒ කාර්යක්ෂමතාව කලවනාකරණය එතුමාලගෙන් අවශ්‍ය මීට වඩා අවදානම් අඩු මීට කලින් මඟ පෙන්වීමක් තිබිලා නැහැ කියලා. මීට වඩා අවදානම් අඩු උදාහරණයක් විදිහට ගම් වතුරක් වෙන්න පුළුවන්. නායෑමක් වෙන්න පුළුවන්. නැත්නම් අර ශාලාව වගේ ගිනි ගැනීමක් වෙන්න පුළුවන්. ඒ වගේ අඩු තත්වයකදී රජයේ නිලධාරියා ඒක මම හිතන්නේ මම මේ කියන්නේ මේ රජයේ නිලධාරියා ආයතන ප්‍රධානියාගේ තීන්දුව తీරන ගැනීමේ හැකියාව ඒ ශක්තිය කඩලා තිබුණේ ඒක කසේරුකාව. ඒ කසේරුකාව හැදුව රජයක් විදියට. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් විදියට ඒක හදලා රජයේ නිලධාරියා සුරක්ෂිත කරනවා කියන පණිවිඩය රජයේ නිලධාරියාට දුන්නා. මේ සියල්ල කරේ රජයේ නිලධාරියා. එක්කෝ යුද හමුදාවේ සේවකයෙක් රජයේ නිලධාරියා, පොලිසියේ මහත්තුරු.
මේ සියලු දෙනා එකට එකතු කරලා ගත්තා දේශපාලන අධිකාරිය පැත්තකින් තිබුම මේකේ ශක්තිමත් මරටුනේ සෞඛ්‍ය අංශ වේවා, ආරක්ෂක අංශ වේවා, බුද්ධි අංශ වේවා, පරිපාලන සේවය වේවා මේ සියල්ල කරේ රජයේ නිලධාරී. ඒතොර ඒ රජයේ නිලධාරියා නිවැරදි තැන පිහිටුවලා මානසිකව ශක්තිය දුන්නා මේකෙදි කරන්න මම ඔයාලව ආරක්ෂා කරනවා රාජ්‍යයක් විදිහට. ඒ ශක්තියෙන් තමයි එතුමන්ලා මේ සියලු කර්තව්‍ය කරේ. මම පෞද්ගලිකව දැක්කා ප්‍රාදේශීය ලේකම්තුමා 6:00ට 7ට එනවා. අපිටත් කෝල් ගහලා අපිත් දිරි ගන්නනවා. යන්නේ ආයි රෑ කීයට යනවද දන්නේ නැහැ සමහර දවස්. මහ රෑ එකට දෙකටත් අපි ගැවසුම අවස්ථා තිබුණා. ඒකත් එක්ක මේ කැපකිරීමත් එක්ක මට හිතෙනවා මේ කොරෝනා ආශිර්වාදයක් කරගන්න. කොරෝනා වසංගතයේ රටක් විදියට මොකද මම මාර්තු 14 හෝ 12 මගේ සමාජ මාධ්‍ය පිටුවක මම මේ පිළිබඳව සටහන් කරා. ඉතාලිය විනාශ කරන කොරෝනා ලංකාවට ආශිර්වාදයක් කරගන්න. අපිට පුළුවන් මේක ජයග්‍රහණය කරන්න. මේ කොරෝනා නිසා නව නිර්මාණ බිහි වෙනවා. රටේ සෞඛ්‍ය අංශයේ අර හයිඩ්‍රොලික් ඇඳන් ටික හැදෙන්න ගත්තා. තව නිර්මාණ හැදෙන්න ගත්තා. නව නිර්මාණ නිපය කමුරුපිටිය විදියට කමුරුපිටිය ආන්දපාන මූලික රෝහලේ අර අපිට පුළුවන් ගිහිල්ලා ස්වයංක්‍රීයව විස බීජ හරණය කරන කුටියක් නිර්මාණය කරා කමුරුපිටියේ 15 විටියල දරුවේ. ඉතින් මේ වගේ දේවල් නිර්මාණය වුණේ රොබෝ යන්ත්‍ර නිර්මාණය වුණේ මේකත් එක්ක. අපි මේක ආශිර්වාදයක් කරගත්තොත් මේ තියෙන ආර්ථික ශක්තිය ජයග්‍රහණය කරන්න ආර්ථික මට්ටම කඩා වැටෙච්ච ආර්ථිකය හදන්න කොරෝනාම තමයි හොඳම සාධකය වෙන්නේ. හොඳම සාධකය වෙන්නේ කොරෝනා. ඒක නිසා මම විශ්වාස කරනවා මේ තියෙන යාන්ත්‍රණය මේ තියෙන එකමුතුව රැකගෙන ඉස්සරහට ගියොත් පුංචි දේවල් වලට බෙදෙන්නේ නැතුව පුංචි දේවල් වලට අර මිනිස්සු අවශ්‍යල තෘප්තියක් ගන්නෙ නැතුව හරියට රටක් විදියට රාජ්‍යයක් විදියට එකතු වෙලා අපි මේ කියන යාන්ත්‍රණයේ තීන්දුව తీරන අරගෙන අවුරුදු 5ක් ඉස්සරහට ගියොත් මේ රට ස්ථිරව යුරෝපීය රටක් බවට පත් කරන්න පුළුවන් ආර්ථික වශයෙන්. ඔබ කියන්නේ ධනවාදී රටක් වෙච්ච ඇමරිකාවටත් එහා අපි අද කළමනාකරණය කිරීමේ හැකියාව ඉදිරියේ පැහැදිලිවම ඉන්නවා. මොකද ඇමරිකාවේ මේ වෙනකොට ලක්ෂය පන්නලා කොවිඩ් මරණ 1,25,000ක් විතර වෙලා මම හිතන්නේ අද දවසේ වෙනකොට ඊටත් එහාත් දන්න. ඉතින් එතකොට ඇමරිකාව එහෙම වෙද්දි මිලියන ගාන මිලියන 30කට අධික සංඛ්‍යාවක් මේ මිලියන 3කට අධික සංඛ්‍යාවක් රෝගීන් බවට පත් වෙලා තියෙනවා ඇමරිකාවේ. ඒක ලක්ෂ 30කට අධික සංඛ්‍යාවක්. එතකොට අපේ රටේ මේ වෙද්දි පහුගිය සතියේ මම බැලුවා ප්‍රවෘත්ති විකාශනය බලද්දි පසුගිය සති දෙකට ඩෙන්ගු මර්ධන රෝගීන්ගෙන් මියගිය සංඛ්‍යාව ලංකාවේ කොරෝනා මර්ධන රෝගීන්ගෙන් මියගිය සංඛ්‍යාවට වඩා අධිකයි. ඉතින් එතකොට කොරෝනා මර්ධන රෝගීන්ගෙන් මියගිය සංඛ්‍යාව දැනට 11යි. ඒකිනොත් අසාධ්‍ය රෝගීන් දෙන්නෙක් විතර පිට රටින් කොවිඩ් වලින් ඇවිල්ලා එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් අපේ රටේ මේක ප්‍රතිශතයක් විදිහට ගත්තම 0.59ක වගේ තමයි ඊයේ වෙනකොට තිබුණේ මරණ ප්‍රතිශතය. ඉතින් ඒකත් එක්ක මේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙන්නේ ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ විදේශ රටවල් වලින් අපේ රටට රෝගීන් පැමිණෙනවා. ඒකත් එක්ක අර නාමික හමුදාවේ ඇති වෙච්ච පොකුරු ගැටලුවත් එක්ක තමයි වර්ධනය වුණේ. කොහොම වුණත් ඒ 829 පැත්තක තිබ්බාම ඊයේ වෙනකොට ඉතුරු සියලු ප්‍රමාණයම ලංකාවේ කියන්නේ රට අභ්‍යන්තරයෙන් හොවෙච්ච සීමාව අඩුයි. ඉතින් ඒ අඩු වෙන්න හේතුව තමයි මේ කළමනාකරණය මැනේජ්මන්ට් එක. ඉතින් මේක අපිට හරියට කළමනාකරණය කරගන්න පුළුවන් කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා. රාජ්‍ය නිලධාරියෙක් විදිහට මෙතුමන්ගේ හිතෙත් ඇති. ඒක තියෙනවා. ඒ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න, ඒක ක්‍රියාත්මක කරන්න මෙතුමන්ලා අපි බැඳී සිටිනවා. මම හිතන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා කඹුරුට විශේෂ නායකම් තියෙන පුද්ගලෙක්. පැහැදිලිව මගේ മന്ത്രി කොට්ටාසේ යාබද ආසන්න ගමෙන් අපිට නෑකමක් තියෙන පුද්ගලයෙක්. ඉතින් ඒක නිසා එතුමා ඒ තැන ඉන්නවා දැකීම කමුරුපිටිය කෙනෙක් විදිහට පෞද්ගලිකව මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. මෙතුමාගේ උපන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඔබතුමා උරුම මුලට යන්නේ නෑ අතුරුලිය. ඔව් අතුරුලිය දැන් කියන්නේ පරණ විදිහට ගත්තොත් මුලට යනවා. අකුරැස්සනේ. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මෙතුමන්ට යාබද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තමයි එතුමන්ගේ පියාගේ මුල් ජම්මය. ඒතකොට මගේ ගමට ආසන්න ගමේ තමයි එතුමා හැදී වැඩිලා ඉපදිලා ඉගෙනගෙන පාසල් ගියෙත් අපේ ගමේ කනිෂ්ඨකින් ඊට පස්සේ මහාවිද්‍යාලය කමුරුපිටිය නාරන්දනි උපරතන කනිෂ්ඨ විද්‍යාලය ඊට පස්සේ එතුමා ශිෂ්‍යත්වයට පාස් වෙලා ගාල්ලට එනවා ගාල්ලෙන් මහින්ද විද්‍යාලයට ඊට පස්සේ කොළඹ විද්‍යාලයට ගිහිල්ලා වෛද්‍ය විද්‍යාලයට යනවා. ඉතින් මේ පිළිබඳව බොහොම සතුටක් තියෙනවා. වෛද්‍යයන් ජාසිංහ මැතිතුමන්
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදියට මේ වෙලාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් රටට දෙන නායකත්වය පිළිබඳ ඕනම අඳුරු වලාවක රිදි රේඛාවක් තියෙනවා කියලා අපි හලු. ඉතින් අපිට ඒක අද ප්‍රායෝගික අත්විඳින්න හුරු වෙලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමන් ඊට පස්සේ ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමන් පැහැදිලි කරා මම හිතන්නේ ලංකාව තුල වෙන්ටිලේටර් නිෂ්පාදනය කරා ICU වලට අවශ්‍ය කරන ඇඳන් නිෂ්පාදනය කරා මිනිස්සුන්ට අලුත් ජවයක් අලුත් ගැම්මක් හදවතට දැනෙනවා. තමන්ගේ රට පිළිබඳව තමන්ගේ ආකල්පවත් එක්ක මේක දියුණු වෙන්නේ කොහොමද කියලා. අපි දන්නවා ශ්‍රී ලංකාව 1948 නිදහස ලබාගත් දවස් ඉඳලා සංවර්ධනය වෙමින් පවතින රටක් කෘෂිකාර්මික රටක්. ප්‍රාදේශීය ලේකම්තුමන් කොවිඩ් මර්ධනය නැත්නම් කොවිඩ් කියන රෝගයත් එක්ක අපිට අලුතින් තාක්ෂණික දේවල් අපි හඳුනා ගන්න. නව නිපියුම් කරා. ප්‍රාදේශීය මන්ත්‍රීතුමන් කිව්ව විදිහට විවිධ නිෂ්පාදනයන් කරන්න. අපි තාක්ෂණය කොහොමද අපේ රටේ ඉදිරියට රටේ සංවර්ධනයට දායක කරගන්න පුළුවන් වෙන්නේ මේ මර්ධනයත් එක්ක. ඔය ඒක ඇත්තට මම හිතන්නේ ඊට හොඳ ප්‍රවේශයක් මේ චතුරංග ඔබ කිව්වේ. දැන් මෙතෙන්දී අපි දන්න දේ තමයි මේ තියෙන සාමාන්‍ය මේක තමයි දැන් ගැටුම් තුලින් එහෙම නැත්නම් ආපදාවක් තුලින් නව්‍යතාවයන් එහෙම නැත්නම් හොඳ මේ සුබදායි දේවල් නිර්මාණය වීම සාමාන්‍ය කාරණාවක් තමයි. අපි දන්නවා සේවක උද්ඝෝෂණයක් වලින් උනේ පස්සේ උනත් ඊට පස්සේ හොඳ දෙයක් ඒ ආයතනය නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මේ තුලින් ඇතිවෙච්ච හුඟක් දේවල් අර ඇත්තටම මම හිතන ඔබතුමා අදහස් කරනවා ඇත්තේ අපි දැන් මේ අර ලොක්ඩවුන් වෙච්ච වෙලාවේ එහෙම නැත්නම් මේ ඇඳිලි නීතිය බලපැවැත්වෙච්ච වෙලාවේ අපි ජන ජීවිතය යථාවත් කරන අපි කාර්යභාරයන් ගොඩක් කරානේ. දැන් උදාහරණයක් ඇටියට අපි ගෙවල් වලටම අවශ්‍ය කරන එළවලු ටික මේ අපි ජංගම රට වලින් යවන්න අපි කටයුතු කරා. ඒ වගේම අවශ්‍ය බෙදාහැරි. මේ වගේ බෙදාහැරි යාන්ත්‍රය තවදුරටත් ශක්තිමත් කරන්න අපි මේ වියලි සහනාධාර මේ වියලි ආහාර ද්‍රව්‍ය යම්කිසි පැක් එකක් එහෙම නැත්නම් යම්කිසි මල්ලක් වගේ හදලා ගෙදරට ගිහින් දෙන්න අපි කටයුතු කරා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි බෙහෙත් වගේ දේවල් පවා ගෙවල් වලට යවන්න අපි කටයුතු කරා. විශේෂයෙන්ම ෆාමසිස් හරහා ඒ අපේ තාක්ෂණයේ භාවිත උදාහරණයක් හැටියට දැන් වෛද්‍යවරයා මේ රෝගියට අවශ්‍ය කරන ඒ බෙහෙත් තුඬුව ලියලා දුන්නම WhatsApp තාක්ෂණය හරි මොනවා හරි මැසේන්ජර් තාක්ෂණය හරි භාවිතා කරලා ඒක අපේ ෆාමසියකට එවුවන් පස්සේ ෆාමසියෙන් මේ බෙහෙත් ටික පැකට් කරලා ගෙදරට ගෙනියනවා. ඒ වගේම බේකරි නිෂ්පාදන වගේ දේවල් ඒ ගෙවල් වලට යන්නේ. දැන් ඇත්තට මේක ඉස්සරහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද දැන් අපි දන්නවා සුපර් මාකට් සංකල්පයේ දියුණු වෙලා තියෙනවා. විශේෂයෙන්ම සුපර් මාකට් තියෙනවා අපේ රටේ හුඟක් තැන්වල. විශේෂයෙන්ම නගරබද වගේ තැන්වල. ඉතින් ඒවට ගියත් අපේ ජනතාවගේ කාලය තමයි මිඩංගු වෙන්නේ. යම්කිසි විලාවකදී අපිට මේ ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන් නම් මම හිතනවා ඒක මේ ගැටුම තුලින් එහෙම නැත්නම් මේ COVID-19 වසංගත තත්ත්වයේ හේතු කොටගෙන ඇති වෙන හොඳ ප්‍රවණතාවයක්. ඒ තුලින් අපේ මිනිස්සුන්ගේ කාලය ඉතුරු වෙනවා. ඒ වගේම දැන් මිලදී ගන්න කරන්න කියන ඒ හැකියාව එහෙම නැත්නම් ඒ චේතනාව පහළ වෙනවා. තමන්ගේ ගෙදර තමන්ගේ දොරකඩ ළඟට මේ අවශ්‍ය කරන බාහන ටික ලැබෙනවා. මම හිතන්නේ ඒක එක පැත්තකින් සේවා සපයන්නන්ගේ පැත්තෙන් හොඳ වෙළඳපොළක් නැත්නම් තවත් අයට හැකියාව සපයන්න පුළුවන් මාර්ගයකුත් ඒ තුලින් ජනනය වෙනවා. මම හිතන්නේ අපිට ඒක පුළුවන් ඉස්සරහට කරගෙන යන්න. ඒ වගේම මම හිතන්නේ අපේ ඉපදිච්ච ගමේ අපේ උරුමුක්ත අල්මේදා මහාවිද්‍යාලයේ ಶಿಶු දරුවෙකුත් නිර්මාණය කරලා තිබුණා අර විස බීජානුහරණය කරන ස්වයංක්‍රීය යන්ත්‍රයක්. ඒකත් මම හිතන්නේ ආතපාන මූලික රෝහලට ඔහු පරිත්‍යාග කළා. අන්න ඒ වගේ විශාල වශයෙන් අර අලුත් සොයා ගැනීම වලට නව්‍ය සොයා ගැනීම වලට ඉනෝවේෂන්ස් වලට අපේ රටේ ජනතාව පෙළඹෙන්න පටන් ගත්තා. ඉතින් ඒ දේවල් අපි ඉස්සරහට ගිහිල්ලා ඒවා තව දුරටත් පවත්වාගෙන යන්න කටයුතු කරොත් මම හිතනවා හොඳයි කියලා. රටේ දියුණුවට රටේ ඉදිරියේ ගමන් පිළිබඳව අද අපි බත් එක සාකච්ඡා කරේ කොවිඩ් සමග කොහොමද අපි රටක් ඉදිරියට යන්නේ. ඉතින් අපි අද ස්තුතිවන්ත වෙනවා රාජකාරී බහුල කාලයක මෙතෙන් පැමිණි කඹුරු ප්‍රාදේශීය ලේකම්තුමන් චින්තක අබේවික්‍රමතුමන් ඒ වගේම කඹුරු ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රීතුමන් දිනේෂ් ලොගුවාමතුමන්. ඉතින් මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අපගේ මේ ස්ථානට පැමිණලා ඔබව දෙන්වත් කිරීම සම්බන්ධව. මොකද ඔවුන් ඒ සියලු දේ කැප කරේ ඔබගේ හෙට දවස සුබ සිද්ධිය නැත්තම් ඔබගේ අනාගතයේ සුබ සිද්ධිය සඳහා. ඉතින් අපි අද ඔබත් එක්ක සාකච්ඡා කරේ කොවිඩ් මර්ධනයත් එක්ක ජන ජීවිතය යථාවත් වෙන සිදුවන ආකාරය පිළිබඳව. අපි නැවතත් දිනයක මේ මාතෘකාවක් එක්ක හොඳම රටක් සමගින් ඔබත් එක්ක දොරමගෙන බලාපොරොත්තු වෙනවා. අදට ඔබ අපි සමුගන්නවා හරිදේ TV හොඳම රටක් එක්ක. හරිදේ TV ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුබහල ලබදුව ගාල්ල දුරකථන අංකය 077 321 3966. මතක ඇතුවම ඔබ අපෙන් පිට ඉන්නවා නම් රටෙන් පිට ඉන්න කෙනෙක්ට පුළුවන් හරිදේ TV@gmail.com හරිදේ TV info@gmail.com හරහා විද්‍යුත් තැපෑල මගින් අපව දැනුවත් කරන්න. මොකද වෙන්න ඕන අපි මේ හැමදේම කරන්නේ
ඔබත් එක්ක ඔබට ගැළපෙන ආකාරයට. ඉතින් නැවත දිනයක හමු වෙනවා හරිදේ TV හොඳ වරදක් එක්ක. එහෙනම් සුබ දවසක්. Ciao.